ආයිබෝවන් ආදරණීය පුංචි දුවේ පුතේ ඔයාලට ගණිත ගැටලු ආරම්භ කරන්න තමයි දැන් මම මේ සූදානම් වෙන්නේ. දැන් ගණිත ගැටලු මීට පෙර ආතු අපි සාමාන්‍ය විදිහට කරලා තිනවා පොතේ පතේ තියෙන අභ්‍යාසවල හැටියට. නමුත් දරුවනේ අද ඔයාලට ශිෂ්‍යත්ව විභාගයට ඕන කරන ගැටලු රටා ටිකක්. මොකද දැන් අපි මේ ඊළඟ අප්‍රේල් මාසේ ඉඳන් පුතාලට අප්‍රේල් මාසේ ඉඳන් අපි සකස් කරලා තියෙනවා තනිකර ගණිත ගැටලු රටා ටික උගන්වන්න වෙනම නිබන්ධන කට්ටලයක්. ඒ නිසා පුතාලට අප්‍රේල් මාසේ නිබන්ධනයේදී සරලම මට්ටමේ ගණිත ගැටලු වල ඉඳන් ඒ රටා ටික ඔක්කොම අපි පටන් ගන්නවා. ඒ නිසා ඔයාලගේ අප්‍රේල් වල ඉඳන් තමයි පුතේ ඇත්තටම අපි ගණිත ගැටලු රටා වශයෙන් උගන්වන්නේ. එතකොට ඒකම පුතාලට අප්‍රේල් මාසේ ඉඳන් වෙනම නිබන්ධනයක් තියෙනවා මාසික ඇගයීම. එතකොට මාසික ඇගයීමට පුතාලට දෙනවා වෙනම ඒ පහුගිය කරපු පාඩම් වලින් මම තාම මේ මාසේ ලබන මාසේ ගැටලු උගන්වුවට ගැටලු වලින් ඇගීම දෙන්නේ. අපි මේ වෙනකොට කළා තියෙන අභ්‍යාස පොතේ පාඩම ඔස්සේ පුතාලට වෙනම මාසික ඇගීමක් දෙනවා. මේ පොත නිමා කළා බාර දෙන්න ඕනේ මාසේ අවසන් වෙද්දී. එහෙමනම් පොතේ ඒක තමයි මේ මාසේ වැඩ ටික පුතාලට ඇගීමට වෙනම පොතක් හම් වෙනවා. ඒ පොතේ තියෙන සියලුම අභ්‍යාස ටික නිමා කළා ඊළඟ මාසේ අපිට බාර දෙන්න ඕනේ. ඒ වගේම මේ මාසේ අපි ගණිත ගැටලු වෙන වෙනම උගන්වනවා. රටාවෙන් රටාවට එක රටාවකින් ගණන් 20 විතර. අද පුතාලට මම යන්නේ සාමාන්‍යයෙන් ගණිත ගැටලුවක් කියලා කිව්වහම පුතේ ඒකෙදි අපි අදහස් කරන්නේ ඒ ගැටලුව තුල තියෙනවා පොඩි පැටලිවිලි. සමහරලාට එතෙන්දී අපි හිතන විදිහ හරියට හිතුවේ නැත්නම් ගැටලුව තේරුම් ගත්තේ නැත්නම් අනිවාර්යෙන් වර්ධිනවා. එහෙනම් පළවෙනිදී ගැටලුව තේරුම් ගැනීම වෙන්න ඕනේ. විසඳීම සඳහා අපි මොකක් හරි නිවැරදි ක්‍රමයක් යොදා ගන්න ඕනේ. අනිත් කාරණාව තමයි ගැටලුවක් විසඳනකොට පුතේ අපිට මේ ගැටලුව සම්බන්ධ තියෙන මූලික දැනුම තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සුළු කර ගැනීම නම් බෙදන අඩු කරන ගුණ කරන එකතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. දිගක් සම්බන්ධ නම් මීටර සෙන්ටිමීටර කිලෝමීටර මීටර වගේ මිනුම් එකක් ගැන දැනන් ඉන්න ඕනේ. ඒක බරක් සම්බන්ධව ගැටලුවක් නම් එහෙම. කාසි නෝට්ටු සම්බන්ධ ගැටලුවක් නම් අපි දැනන් ඉන්න ඕනේ මොනවද තියෙන කාසි මොනවද තියෙන නෝට්ටු. ඉතින් එන්නේ වගේ අපි අද පුතාලට ඒවල තියෙනවා මම මේ සැරේ මේක ඔයාලගේ WhatsApp group වලට දැම්මා. ගණිත ගැටලු පුහුණුව කියලා දාලා තියෙනවා මේ ගණිත ගැටලු ටිකක් හඳුන්වලා දෙන්න යන්නේ. හැබැයි පොතේ මීට වඩා අපි ගොඩාක් ගැටලු රටා අපි උගන්වනවා. මෙතන තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඔයාලා නිකන් ගණිත ගැටලු වලට පොඩ්ඩක් හුරු වෙන්න මම අද පුතාලට මේ පිටු 6ක දාලා තියෙනවා ගණිත ගැටලු ටිකක්. ඒවෙන් මම පැහැදිලි කරලා දෙන්නම් පොතේ ගැටලු කියන්නේ ඊටාම ලේසි. හැබැයි මූලික දැනුමක් තියෙන්න ඕනේ හදන්න. අපි අද පුතාලට මේ වල තියෙන පැවරුමේ ගණිත ගැටලු ටික පැහැදිලි කරගමු. දැන් මේවා පුතාලා සමහරට දන්නේ නැති කාරණා වෙන්න පුළුවන්. නමුත් කියලා දෙනකොට ඕගලන්ට පුළුවන් මේක ටික ටික තේරුම් අරගන්න. පළවෙනි ගැටලුව. පැයට කිලෝමීටර 80ක ඒකාකාර වේගයෙන් ගමන් කළ වෑන් රථයක් පැය 2 මිනිත්තු 15කදී ගමන් කළ දුර. එතකොට උත්තර 3ක් තියෙනවා පුතේ. මම උත්තර 3 යට ලියන්නම්. 175ද කිලෝමීටර 180ද කිලෝමීටර 200ද කිලෝමීටර කියලා. එතකොට පුතේ අපි මෙන්න මෙහෙම තේරුම් අරගන්න ඕනේ. පැයට කිලෝමීටර 80ක් කියන්නේ පුතේ එක පැයකට 80ක් යනවා. ඊළඟ පැයටත් 80ක් යනවා. හැම පැයකටම කිලෝමීටර 80 යනවා නම් තමයි අපි කියන්නේ වේගය පැයට කිලෝමීටර 80යි කියලා. එතකොට පැය 2 මිනිත්තු 15කදී කොච්චර දුරක් යනවද? දැන් පුතේ ඔයාලා දන්නවා පැයක් ගත්තාම පැයකට මම මෙහෙම උදව්වට තමයි මේ රේඛාවක් අඳින්නේ. පැයකදී ගමන් කළ දුර කියලා හිතමුකෝ මේ දුර. මේ පැයකදී ගමන් කළ දුර. එතකොට පුතේ පැයකට ගමන් කරලා තිබ්බේ මුළු දුර කිලෝමීටර 80 නම් අපි පැය සමානව 4ට බෙදනවා. එතකොට පැයකට යන්නේ කිලෝමීටර 80 නම් 80 සමානව 4ට බෙදුනොත් මේක 20යි මේක 20යි මේක 20යි මේක 20යි. එතකොට මේවා කිලෝමීටර. හැබැයි මේ තමයි මිනිත්තු 15කදී. එහෙනම් මිනිත්තු 15කට යන්නේ 4න් පංගුවයි. මේ තමයි මිනිත්තු 30දී යනවා 20යි 20යි 40ක්. මෙතන බිඳුවේදී. ඒ කියන්නේ මිනිත්තු 15ට කිලෝමීටර 20යි මිනිත්තු 30ට කිලෝමීටර 40යි. මිනිත්තු 45ක් කියන්නේ පැය 3 කාලක්. ඒකට යනවා කිලෝමීටර 60ක්. එහෙනම් පුතේ මේ තමයි පැය 1. පැය එකක් වෙනකොට කිලෝමීටර 24ක් 80. මම මේ පුතාලට පැය 4ට බෙදලා පෙන්නුවේ. එහෙනම් මේ යටින් තියෙන්නේ පුතේ මිනිත්තු 15 මිනිත්තු 30 මිනිත්තු 45 පැය. මේ උඩ තියෙන්නේ
පළවෙනි මිනිත්තු 15ට කිලෝමීටර් 20ක් යනවා. ඊළඟ මිනිත්තු 15ට 20යි නම් පැය භාගයකට 40යි. මිනිත්තු 45කදී කිලෝමීටර් 60ක් යනවා. පැයකට යන්නේ කිලෝමීටර් 80. එතකොට මෙන්න මේ වගේ පැය 4ට බෙදා ගන්න පුළුවන් නම් කාලයට අනුව සහ දුරට අනුව අපිට පුළුවන් දැන් ප්‍රශ්නෙට උත්තර දෙන්න. පැය 2යි මිනිත්තු 15කට යන දුර. එහෙමනම් පුතේ පැයකට යන්නේ කිලෝමීටර් 80යි. මෙන්න පැයකට ඊළඟ පැයටත් යන්නේ කිලෝමීටර් 80යි. පැය දෙකකට 80 දෙකක් යනවා. මිනිත්තු 15ක් කියලා කියන්නේ පුතේ මිනිත්තු 15කට යන්නේ කිලෝමීටර් 20යි. එහෙනම් මිනිත්තු 15ට යන්නේ කිලෝමීටර් 20යි. පුතාලට මේ විස්තර කරලා දීලායි මම හදන්නේ. ඔන්න ඕක තමයි පැය දෙකකුත් මිනිත්තු 15කට යන දුර. එකවර හදන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා. නමුත් මට කියලා දෙන්න ඕනේ පියවරෙන් පියවර. පැයකට කිලෝමීටර් 80 නම් පැය දෙකකට 80 දෙකයි. මිනිත්තු 15ක් කියන්නේ පුතේ පැය කාලක්. එහෙනම් කිලෝමීටර් 80න් කාලක් වෙන්න. උත්තරේ එකතු කරනවා. 8යි 8යි නැත 8යි 2යි 10යි 8යි 18යි. එහෙනම් උත්තරේ කිලෝමීටර් 180. එහෙමනම් පුතේ මෙන්න සෑදූ ආකාරය මෙන්න උත්තරේ. පුතාලට පස්සේ ওই පාඩම් උගන්වනකොට මේ ගැටලු කරනකොට මේ රටාවෙන් අපි ගැටලු 10 10 කරනවා. එතකොට අපි මේක මීට වඩා ලොකු ගණන් වලට යනවා. හරි. ඔන්න දෙවෙනි ගානට යමු. දෙවෙනි ගානත් පුතේ ඔය වගේම ගානක්. මොකද්ද? පැයට කිලෝමීටර් 40ක ඒකාකාර වේගයෙන් ගමන් කළ බස් රථයක් කිලෝමීටර් 100ක දුරක් යාමට ගත කරන කාලය. එතකොට බස් රථයේ වේගය දෙනවා. බස් රථයේ වේගය පැයට කිලෝමීටර් 40යි කියලා. පැයට කිලෝමීටර් 40. මේකෙන් කියන්නේ පුතේ එක පැයකට කිලෝමීටර් 40ක් දුර යනවා කියලා කියන්නේ. එක පැයකට කිලෝමීටර් 40ක්. පැයකට කිලෝමීටර් 40ක් දුර යනවා. එහෙමනම් අහනවා මේක කිලෝමීටර් 100ක් යාමට ගතවන කාලය. දැන් උත්තර තුනක් තියෙනවා. මෙන්න බලන්න උත්තර තුන. පළවෙනි උත්තරේ පැය 2යි මිනිත්තු 30. දෙවෙනි උත්තරය පැය 2යි මිනිත්තු 20. තුන්වෙනි උත්තරය පැය 2යි මිනිත්තු 10. හරියට වරද්දනවා මෙන්න මේ වගේ ගණන් පහේ දරුවෝ. ඒගොල්ලෝ බලන්නේ ලේසිකම වලින් හදන්න. දැන් අහන්නේ කිලෝමීටර් 100ක් යාමනේ සමහර දරුවෝ කරනවා කිලෝමීටර 100 බෙදනවා 40න් 40 2යි පුතේ 80යි ඉතුරුයි 20ක්නේ. එතකොට මේ දෙක ගන්නවා කිලෝමීටර මේ දෙක පැය 2යි කියලා ගන්නවා ඉතුරුනේ 20 නම් ගොඩක් ළමයි ඉරි ගහන්නේ පැය 2යි මිනිත්තු 20යි කියන උත්තරේට. ඒක වැරදි. මම මේ පෙන්වුවේ පුතේ වැරදි කියන එක. දැන් මෙහෙම බෙදපුවාම ගොඩක් දරුවෝ 100ට 40 2යි 42ක් 80යි 20ක් ඉතුරුයි නෙන්නේ. එතකොට මෙහෙම බෙදීමක් කරපු ළමයා හිතනවා උත්තරේ මේ දෙක පැය දෙක මේ ඉතුරු වෙන්නේ 20 මිනිත්තු 20 කියලා. මේ දෙක පැය දෙක වුණාට පුතේ මේ 20 කිලෝමීටර. ඇත්තටම පුතේ මෙතන තියෙන්නේ කිලෝමීටර 40 ගොඩවල් දෙකකුයි තව කිලෝමීටර 20ක් ඉතුරුයි කියලායි මේ තියෙන්නේ. කිලෝමීටර 100 කිලෝමීටර 40ට බෙදපුවහම මේ තියෙන්නේ 40 ගොඩවල් දෙකකුයි තව ඉතුරු වෙන්නේ කිලෝමීටර 20යි කියලා. ඒ නිසා පුතේ මේක හදද්දී පුතාලට මම අර ඉස්සෙල්ලා වගේම පොඩි සටහනක් දානවා. මෙන්න බලන්න පුතේ. අපි ඉස්සෙල්ලාම බලමු කිලෝමීටර 100 කොහොමද 40 ගොඩවල් වලට කැඩෙන්නේ. 100 කියන්නේ පුතේ 40යි කිලෝමීටර 40යි කිලෝමීටර 42ක් 80යි තව 20යි කිලෝමීටර. මේවට මේ කිලෝමීටර දෙන්නේ නැත්නම් අපි පටල ගන්නවා පුතේ. එහෙනම් පුතාලා දන්නවා කිලෝමීටර 20ක් යන්න පැය 1යි. 40කට පැය 1යි. මේ 40ටත් පැය 1යි. හැබැයි පුතේ මෙතන තියෙන කිලෝමීටර 20ක්. එහෙනම් 40ක් කියන්නේ පැයකට යන දුර නම් පුතේ කිලෝමීටර 20ක් කියන්නේ 40න් භාගයක්. කිලෝමීටර 20ක් කියලා කියන්නේ කිලෝමීටර 40න් භාගයක්. එහෙනම් පුතේ කිලෝමීටර 40කට පැය 1ක් යනවා නම් කිලෝමීටර 20කට යන්න ඕනේ පැය භාගයයි. ඒ කියන්නේ මිනිත්තු 30යි. මිනිත්තු 30යි. එහෙනම් මෙන්න මේ 40න් භාගයක් නෙවෙයි 20. එහෙනම් මේ ටිකට යන්නේ පැය භාගයයි මම ලියනවා මේ ටිකට මිනිත්තු 30යි. එහෙමනම් පුතේ හරි උත්තරය තමයි පුතාලට පස්සේ දෙනවා. මේක මෙතෙන්ට 10 එන, මෙතෙන්ට 30 එන එහෙම ආගයන් පසුව දෙන්නේ. දැනට සරල ගණන් ටිකක් යන්නේ. එහෙමනම් 100 කියන්නේ 40 40 2යි කිලෝමීටර 20යි.
කිලෝමීටර් 20ක් කියන්නේ පුතේ 40කින් භාගයක් එනවා. පැයකින් භාගයක් මිනිත්තු 30ක් යනවා. පැය 2යි මිනිත්තු 30යි. මෙන්න උත්තරේ. පැය 2යි මිනිත්තු 30යි. පිළිතුරට වඩා වටින්නේ පුතේ පිළිතුරු ගන්න ආකාරය. පිළිතුර ලබාගත් ආකාරය. අපි පස්සේ පුතාලට මේවා උගන්වනකොට මෙතෙන්ට මිනිත්තු 30, 45, මිනිත්තු 15, මිනිත්තු 20 වගේ ඒ කාලය පාඩමින් පස්සේ තමයි ගොඩක් දුරට පුතේ අපි මේ වගේ ගැටලු විසඳන්නේ. පුතාලට තාම කාලය පාඩම පහේ උගන්වලා නැහැනේ. පහ වසරේ කාලය පාඩමින් පස්සේ තමයි මේ සම්බන්ධ ගැටලු වැඩිපුර උගන්වන්නේ. හරි. දැන් අපි ගැටලු දෙකක් විසඳුවා. තුන්වෙනි ගැටලුව බලන්න පුතේ. එකක් දිග සම්බන්ධ ගැටලුවක්. 84 සෙන්ටිමීටර දිග කම්බියක් සමානව දෙකට මැදින් වෙන් කර ඉන් එක් කැබැල්ලකින් පැති 3 දිගින් සමාන ත්‍රිකෝණයක් සාදයි. එහි එක් පැත්තක දිග සෙන්ටිමීටර කීයද? 42ද 28ද 14ද? පළමු කාරණාව තමයි පුතේ ගැටලුව තේරුම් අරගන්න ඕනේ. දිග කම්බියක් 84ක් දිග කම්බියක්. දැන් දිග කම්බියක් තියෙනවා මේක සෙන්ටිමීටර 84යි. ඔය කම්බිය දෙකට මැදින් කපනවා සමානව දෙකට මැදින් වෙන් කළා. එහෙනම් පුතේ ඉස්සෙල්ලාම 84 දෙකට මැද්දේ වෙන් කළොත් අපි බලමුද 84 දෙකට බෙදුනොත්. ඕකනම් කෙටි බෙදීමෙන් බෙදා ගන්නත් පුළුවන් පුතේ. 84ක් දෙකට බෙදුනොත් එන්නේ 8ට 4යි 4ට 2යි. 42යි. එහෙමනම් මේ එක කැබැල්ලක් සෙන්ටිමීටර 42යි. 42යි 42යි. ඊළඟට කියනවා මේ එක කැබැල්ලකින් පැති 3 දිගින් සමාන ත්‍රිකෝණයක් සාදයි. එහෙනම් පුතේ මේ 84 කම්බිය දෙකට කපලා මේ එක කැලලකින් පැති 3 සමාන ත්‍රිකෝණයක් සාදනවා. එතකොට පුතේ මේ ත්‍රිකෝණයේ වටේ දිග වෙන්නේ මේ සෙන්ටිමීටර 42. මොකද මේ කම්බිය දෙකටනේ කැපුවේ. එහෙනම් ඒ කැලලක දිග 42යි. දැන් පැති 3 සමාන ත්‍රිකෝණයක් හදනවා. එහෙනම් පුතාලට 42 3ට බෙදාගත්තා නම් මේ එක පැත්තක දිග එනවා. 4ට 3 වරක් 1යි 3යි 1ක් ඉතුරුයි 12ට 3 වරක් 4යි 3 වරක් 4 12යි. එහෙනම් මෙන්න පුතේ එක පැත්තක දිග මේ තියෙන සෙන්ටිමීටර 14. එහෙනම් මේ පැත්තත් 14යි 14යි 14යි. 42 3ට බෙදුවහම 14යි නම් එක පැත්තක දිග මේ හදන ත්‍රිකෝණේ 14යි. එහෙනම් මේක තේරුම් අරගත්තට පස්සේ බොහොම වේගෙන් හදන්න පුළුවන්. මුළු දිග දෙකට බෙදනවා. ඊට පස්සේ ඒකෙන් ත්‍රිකෝණයක් හැදුවා නම් පුතේ පැති 3ක එක පැත්තක හොයන්න ඒක 3ෙන් බෙදනවා. හරි සිම්පල් ගණන්. හරි. ඒ නිසා මේ ගැටලු පැවරුම පුතාලා සාකච්ඡා කරාට පසුව දෙමව්පියෝ මේක තව සාකච්ඡා කරලා දරුවා අවබෝධ කරගෙන ආයි සතියකින් විතර දීලා බලන්න. අපි නම් මේවා ඉදිරියට නිතර දෙනවා. දැන් පහේ දරුවන්ට මේ වෙනකොට තනිකර ගණිත ගැටලු යන්නේ. එතකොට මේවා ළමයා අවබෝධ කරන් තියනවා නම් දරුවාට මේක කටපාඩමෙන් නෙමේ අවබෝධයෙන් හදලා මේ පිළිතුරු ලබා ගන්නවා. ඒ නිසා මේක හොඳට බලන්න පුතාලට අද ගැටලු හඳුන්වලා දීම. අපි ඉදිරියට යනකොට මෙන්න මේ වගේ ගැටලු හඳුන්වලා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒවා විසඳන්න. අපි තවත් ගැටලුවක් යමු පුතේ. දැන් මේවා මහා ලොකු ගැටලු නෙමෙයි පුතේ. මේවා හරි සරලයි. ඔයාලට පුළුවනි තනියම උනත් හිතලා කල්පනා කරලා හදන්න. කම්බියක් සමානව දෙකට මැදින් වෙන් කර ඉන් එක් කැබැල්ලක් සමචතුරස්‍රයක් සාදයි. සමචතුරස්‍රයේ එක් පැත්තක දිග සෙන්ටිමීටර 32ක් නම් කැපීමට පෙර කම්බියේ දිග මීටර සහ සෙන්ටිමීටර වලින් කීයද? දිග කම්බියක් තිබ්බා. ඕක සමානව දෙකට කපලා මේ එක කෑල්ලකින් හදනවලු සමචතුරස්‍රයක්. මේ එක කම්බි කෑල්ලකින් ඔක දිගට ඇති කම්බිය. මේ වගේ සමචතුරස්‍රයක් හදනවා. හදපුවාම මේ සමචතුරස්‍රයේ එක පැත්තක දිග 32යි නම් අහනවා මෙන්න මේ කම්බියේ දිග කොච්චරද කියලා. එහෙනම් පුතාලා මේ කම්බි කෑල්ලෙන් හැදුවේ සමචතුරස්‍රයක් නම් පුතේ මේකේ වටේ දිග වෙන්නේ කම්බියේ දිග. එහෙනම් මේ කැපූ කැබැල්ලක දිග තමයි වටේ දිග. එහෙනම් පුතාලා කරන්න ඕනේ. හරි මම උත්තර තුන ලියන්නම්. උත්තර දිහා බල ගණන් හැදුනොත් පුතේ පැටලෙනවා. මොකද උත්තරේට නෙමෙයි හිත යන්න ඕනේ ගාන හදන ආකාරයට. 1 මීටර 28යි සෙන්ටිමීටර කියලා දීලා තිනවා පළවෙනි උත්තරය. 256යි සෙන්ටිමීටර කියලා දීලා තිනවා දෙවෙනි උත්තරය. 2 මීටර 56යි සෙන්ටිමීටර කියලා දීලා තිනවා තුන්වෙනි උත්තරය. මෙතන පොඩි රැවටීමකුත් කරනවා පුතාලා. දැන් සමහර දරුවෝ මෙන්න මෙහෙම හදනවා. මේ බලන්න පුතේ. දැන් සෙන්ටිමීටර 32යි නම් මේ හදපු
සමචතුරස්‍රයේ එක පැත්තක දිග අපි කරන්නේ 32 සෙන්ටිමීටරව ගුණ කරනවා 4න් වටේම දිග හොයන්න. 4 වරක් 2 8යි 4 වරක් 3 12යි. 128යිනේ. එහෙමනම් 128යි වෙන්නේ මෙන්න මේ එක සමචතුරස්‍රය හදන්න ගත්ත කම්බි රාමුවේ වටේ දිග. එතකොට මේ තියෙන්නේ සම්පූර්ණ කම්බියක් දෙකට කපලානේ. එහෙනම් පුතේ මේක 128 වගේ දෙකක් තමයි මුළු දිග. එහෙනම් මේක දෙකෙන් ගුණ කරනවා. දෙවරක් 8 16න් 6 එකක්. ඒතුළු දෙවරක් 2 4 1යි 5යි දෙවරක් 1 2යි. 256යි මේ තියෙන්නේ උත්තරේ. හැබැයි මේ උත්තරේට ඉරි ගැහුවාම වැරදි. ඇයි දන්නවද? අපිට ශිෂ්‍යත්වයේදී පුතේ අහන දෙයට උත්තර දෙන්න ඕනේ. මොකද දන්නවද? සමහර වෙලාවට මේ උත්තරයක් විදිහට ගත්තොත් ඕක හරි. නමුත් අහන්නේ කොහොමද බලන්න ප්‍රශ්නේ කියවලා. කැපීමට පෙර කම්බියේ දිග මීටර සහ සෙන්ටිමීටර වලින්. එතකොට මේ උත්තරේ හරි ගියාට බෑනේ පුතේ. අහන්නේ මොකද්ද? මීටර සහ සෙන්ටිමීටර වලින්. එහෙනම් අපි සිහිය පවත්වා ගන්න ඕනේ. හදාගෙන ගිහින් උත්තරයක් ආපු ගමන් පටස් ගාලා ඉරි ගහන අයට මට්ටු වෙනවා. එහෙනම් අහන්නේ මීටර සහ සෙන්ටිමීටර වලින්. එතකොට මේක හරි. නමුත් උත්තරේ වෙන්න ඕනේ අහන්නේ මීටර සහ සෙන්ටිමීටර වලින් මෙන්න. බැරි වෙලා උත්තරය ඇහුවා නම් සෙන්ටිමීටර වලින්. එතකොට මෙයා උත්තරේ. මීටර හා සෙන්ටිමීටර වල මේක. ඒ නිසා පුතේ උත්තර තුනම බලන්න. නමුත් ගාන තේරුම් අරගෙන ගාන හදන්න ඕනේ. ඔන්න වගේ පොඩි කාරණා ටික තමයි පුතේ අපි දැන් එක ගැටලුවකින් ගොඩාක් කියලා දෙන්න බෑ. මොකද අපි අද ගොඩක් හඳුන්වලා දෙන්න යන්නේ. ගැටලුවක් විසඳනකොට පුතේ බලන්න මම හැම ගානකටම අඳිනවා රූප සටහනක් මේ. කම්බිය ඇඳලා, කම්බිය දෙකට කපලා, ඒකෙන් එක කෑල්ලකින් සමචතුරනේ රූපේ ඇඳ ගමන් පුතේ අපිට බොහොම පහසු වෙනවා ගැටලුව අවබෝධ කරගන්න. අපි එහෙමනම් 5 වෙනි ගැටලුවට ගිහිල්ලා බලමු. 5. හොඳයි. ඔන්න දින දර්ශනීය සම්බන්ධව ගණන් කිහිපයක්. ජනවාරි 1 සඳුදා දවසකි එම මාසයට ඇති බදාදා දින ගණන සහ බ්‍රහස්පතින්දා දින ගණන පිළිවෙලින් ඇති පිළිතුර වන්නේ. කැලෙන්ඩරය කියන්නේ පුතේ වෙනම පාඩමක් අපිට. වෙනම ගණිත ගැටලු තියෙන බරපතල පාඩමක් කැලෙන්ඩර්. දින දර්ශනයෙන් තියෙනවා ප්‍රශ්න ගොඩක්. පුතාලට සාමාන්‍ය කාරණා ටිකක් දැන් ඔයාලා මේ වෙනකොට දින දර්ශන සම්බන්ධව ගණන් හදනවනේ. ඒ තමයි 4 ශ්‍රේණිය ගණන්. එහෙමනම් පුතේ අපිට උවමනා වෙනවා ජනවාරි මාසෙට දින කීයක් තියෙනවද කියලා. ජනවාරි මාසෙට තියෙන පුතේ දින 31යි. එහෙනම් ජනවාරි 1 සඳුදා දවසේදී. එහෙමනම් පුතේ අපි එක සඳුදා නම් සඳුදායින් පටන් ගන්නලෙමු. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. එහෙනම් ජනවාරි 1 සඳුදා. එහෙනම් දැන් අපි 2 අඟහරුවාදා, 3 බදාදා, 4 බ්‍රහස්පතින්දා, 5 6 7. ඔක්කොම ලියන්න එපා, ඔච්චරයි ලියන්නේ. දැන් ඔහොම ලියලා අපිට පුළුවන් අහනවා බදාදා දින ගණන සහ බ්‍රහස්පති. එහෙනම් පුතේ මේ ඔක්කොම ලියනවා වෙනකොට පුතාලා බදාදා දින ටික මෙහෙම 15න් 15ට ලියන්න පුළුවන්. බ්‍රහස්පතින්දා දින ටික 15න් 15ට ලියන්න පුළුවන්. ඔන්න බලන්න ලියන විදිය පුතේ. ඕනෙම කැලෙන්ඩරයක හැම වෙලෙම පුතේ යටින් යට යන්නේ 7න් 7යි. එහෙනම් 3යි 7යි 10යි 7යි 17යි 7යි 24යි 7යි 31යි. එහෙනම් මේක 31 කියන්නේ මේ මාසෙට තියෙනවා. හරිනම් පුතේ බදාදා කියන්නේ මේ මාසේ අන්තිම දවස. මුළු කැලෙන්ඩරෙම ලියන්න එපා. මුළු දින දර්ශනෙම ලියන්න ඕනේ. බ්‍රහස්පතින්ද බලන්න 4ට 7ක් එකතු වුණොත් 11යි 11යි 7යි 18යි 18යි 7යි 25යි 25යි 7යි 32යි. හැබැයි 32ක් නේ. 32ක් නේ. එහෙමනම් දින දර්ශනයේට 32ක් එන්නේ නැහැ මාසෙකට 31 එනවා. එහෙනම් පුතේ මෙතන අහන්නේ බදාදා සහ බ්‍රහස්පතින්දා දින බදාදා දින ගණන සහ බ්‍රහස්පතින්දා දින ගණන පිළිවෙලින්. එහෙනම් පුතේ බදාදා දින 5යි සහ බ්‍රහස්පතින්දා දින 4යි. එහෙනම් උත්තරේ 5 සහ 4. බලන්න උත්තර තුනක් තියෙනවා. 5යි 5යිද 5යි 4යිද 4යි 5යිද. එහෙනම් උත්තරේ තමයි පුතේ දෙවෙනි පිළිතුර තමයි 5 4. එහෙනම් මේ විදිහට පුතේ ඔයාලට සම්දවල් කොච්චරද බලන්න යටින් යට ලියන්න ඕනේ. හැබැයි 31න් එහා පැත්තේ උත්තර ගන්න එපා. මේ මාසෙට උපරිම තියෙන්නේ 31. ඒ නිසා ඔය වගේ තව ඉස්සරහට තියෙනවා පුතේ. සමහරට දෙන්න පුළුවන් ජනවාරි 18 බ්‍රහස්පතින්දාවක් නම් ඉරිදා දින ගණනෙහි එකතුව කොච්චරද? ඒ වගේ ප්‍රශ්න ශිෂ්‍යත්ව වලට අහපු තැන් තියෙනවා. අපි ඒවා ඉදිරියට ගොඩාක් පුතාලට කියලා දෙනවා. හරි. ඔන්න අපි එක ප්‍රශ්නයක් විසඳුවා. අපි තවත් ඒ වගේ ප්‍රශ්නයකට යමු බලන්න. දැන් නිකම්ම ගාන කියවපු ගමන් උත්තරයක් එනවද පුතේ? මේ එක ගානකවත් ගාන කියවලා ඉවර වෙනකොට උත්තරයක් එන්නේ නැහැ. දැන් පරිසරය සිංහල ප්‍රශ්නයක නම් පුතාලට ප්‍රශ්නේ කියවලා ඉවරනකොට
කාරණාව මතක නම් ටක් ගාලා උත්තරයක් එනවා. ගණිත ගැටලුවක එහෙම බෑ ප්‍රති ගාන හදලා උත්තරයක් ගන්න ඕනේ. ඊළඟට 6 වෙනි ගැටලුව මාර්තු 1 බදාදා දවසකි. මාර්තු 1 බදාදා දවසකි එම මාසෙට ඇති සිකුරාදා දිනයන්හි එකතුව. එහෙමනම් පුතාලා මාර්තු මාසය ගැන දැනගන්න ඕනේ. මාර්තු මාසය ගැන දැනගන්න ඕනේ. දින 31ක මාසයක් නේ. දින 31ක මාසයක්. මාර්තු 1 බදාදා දවසකි. එතකොට පුතේ ඕගොල්ලෝ මෙහෙම ගන්නකො ඕන. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. කොහොමත් ඕනම කැලෙන්ඩර් එක සඳුදාවින් පටන් අරන් ලිව්වට වැරද්දක් නැහැ. සඳුදාවින් තමයි සාමාන්‍යයෙන් ඕනම දින දර්ශනයක් පටන් ගන්නෙ. අපේ ගැටලුවට ඕනම් බදාදා කියලා මුලට දාලා හදලා පටන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. අපි බලමු පුතේ මාර්තු 1 බදාදා. එහෙනම් මාර්තු මාසේ 1 බදාදා. එහෙනම් 2 3 4 5 මෙතන 6 7 මම ඒක යට පිළින් ලිව්වා. ප්‍රශ්නයක් නැහැ. ඔන්න මුල් දින 7 ලිව්වා. ඔතනින් එහාට ලියන්න එපා. ඔතනින් එහාට ඕනේ. ඔන්න මුල් දින 7. ඔන්න මුල් දින 7 ලිව්වා. දැන් අපිට ඕනේ සිකුරාදා දිනයන්හි එකතුව. එහෙනම් පුතේ සිකුරාදා දිනයන්හි එකතුව කියන්නේ මෙන්න මේ 8ට ලියලා එකතු කරන්න ඕනේ. එහෙනම් බලන්න පුතේ සිකුරාදා 1 බදාදා නම් 3 සිකුරාදා නම් 3යි 7යි 10යි 7යි 17යි 7යි 24යි 7යි 31යි. 31 ගන්න පුළුවන් නේ මාර්තු වලට. එහෙනම් හරියටම පුතේ සිකුරාදා කියන්නේ මාර්තු 31. දිනයන්හි එකතුව. මේ දින ටික එකතු කරන්න ඕනේ. 7යි 3යි 10යි 4යි 14යි 1යි 15න් 5 එකක් ඉතුරුයි 3යි 1යි 4යි 4යි 2යි 6යි 7යි 8යි 85ක් එනවා පුතේ. එතකොට බලන්න සිකුරාදා දිනයන්හි එකතුව 85ක්. ඒ වගේම සෙනසුරාදා දිනයන්හි එකතුව ගන්න පුළුවන්. ඉරිදා දිනයන්හි එකතුව ගන්න පුළුවන්. පුතාලට ඔක පහේදී උගන්වනකොට මේකෙන් තව ගොඩාක් කාරණා තියෙනවා. වැඩිම එන්නේ කොතනද? අඩුම එන්නේ කොතනද? මේවැ ගැටලු ගොඩක් ඉදිරියට කරන්න තියෙනවා. දැනට යන්තම් හඳුනා ගන්න පුතේ. මෙවැනි ප්‍රශ්නවලදී අපිට දින දර්ශනයක් සකස් කරනකොට සම්පූර්ණ දින දර්ශනය ඕනේ. ආරම්භය අරගෙන එතනින් උවමනා ටික විතරක් ගන්නවා. ඉරිදා දිනයන් එකතු කරොත් මේ යට ටික විතරක් අරන් එකතු කරනවා. අඟහරුවාදා දිනයන් එකතු කරොත් ඒ ටික විතරක් ගන්නවා. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ පුතේ 85ද 80ද 75ද උත්තර තුනක් තියෙනවා. පළවෙනි උත්තරය 85 නිවැරදි. දෙවෙනි උත්තරය 80, තුන්වෙනි උත්තරය 75. හොඳයි. මම මේ සරලම ගණන් දෙකක් තමයි පුතේ මේ දින දර්ශන වලිනුත් එන ඉගැන්වෙන්නේ. මේ ගැඹුරු ගණන් නෙමෙයි. පුතාලට හතරෙදි මම ලොකු ගැඹුරු ගණන් උගන්වන්නේ. මොකද එහෙම වුණොත් පුතේ ඔයාලට ටිකක් මේ විෂය එහෙම වුණොත් මොකද වෙන්නේ? ගොඩාක් අමාරුයි කියලා හිතලා මේක ටිකක් මග අරින්න බලනවා. ඒ නිසා ටිකක් අද හදන්නේ පුතාලට සරල ගැටලු. රූපවල හැඩය දැක්වෙන කඩදාසියක් පළමු වර කඩිර දිගේ දෙකට නමා. කඩිර දිගේ දෙකට නමා ඉන්පසු පැති දෙකම හසු වනසේ තිත්තිර දිගේ කැපුව විට ලැබෙන ත්‍රිකෝණ ගණන සහ චතුරස්‍ර ගණන අනුපිළිවෙල. පුතේ මේ ඔක්කොම ත්‍රිකෝණ. මේකත් ත්‍රිකෝණයක්. මෙහෙම තිබ්බත් ත්‍රිකෝණයක්. මෙහෙම තිබ්බත් ත්‍රිකෝණයක්. මේ විදිහට ගත්තත් ත්‍රිකෝණයක් වෙන්න තියෙන්න ඕනේ. කාරණාව තමයි පුතේ හරියටම මේ කෙලින් රේඛා අපි කියන්නේ සරල රේඛා. සරල රේඛා තියෙන පාද තුනක් තියෙන, පැති තුනක් තියෙන්න ඕනේ. නේද? හරියටම සරල රේඛා තියෙන පැති තුනක් තියෙන රූපයකට අපි කියනවා ත්‍රිකෝණයක්. එතකොට මෙහෙම ගත්තත් මේවත් ත්‍රිකෝණ. මේවා ත්‍රිකෝණ. ඕනම පැත්තකට කරගෙන පුළුවන්. චතුරස්‍ර කියන්නේ පුතේ පැති හතරක් තියෙන රූප. දැන් මේක චතුරස්‍රයක්. මෙහෙම ගත්තොත් මේකත් චතුරස්‍රයක්. සමචතුරස්‍රයක් වගේ ගත්තත් ඒකත් චතුරස්‍රයක්. දැන් මෙහෙම තිබ්බත් මේකත් චතුරස්‍රයක්. පැති හතරක රූප වලට කියනවා පුතේ චතුරස්‍රය. එතකොට චතුරස්‍රයක වෙන්න ඕනේ පාද හතරයි. අපි ගණිතයේදී මේවට කියන්නේ පුතේ පාද කියලා. පාද හතරයි. පැති හතරයි. ත්‍රිකෝණයකට පැති 3යි. ඒ නිසා ඔන්න අපි දැන් බලමු ගැටලුව. ක්‍රියාකාරකමක් කරන්නේ නැතුව උත්තර ගන්න ගියොත් බෑ පුතේ. ඔයාලට ඇඳලා පෙන්නනවා. මෙහෙමයි දීලා තියෙන්නේ. මේකට දීලා තියෙනවා පුතේ කඩිර. මේක කඩිර. මෙන්න මේකට දීලා තියෙනවා තිත්තිර. එහෙනම් මේකේ කියනවා නේද රූපවල හැඩය දැක්වෙන කඩදාසියක් පළමුව කඩිර දිගේ දෙකට නම. එහෙනම් මේ කඩිර දිගේ මෙහෙම දෙකට නමන්න ඕනේ. මෙතනින් දෙකට නමන්න ඕනේ. දෙකට නමලා පැති දෙකම හසු වනසේ
තිත්තිර දිගේ කැපුව විට ලැබෙන ත්‍රිකෝණ ගණන සහ චතුරස්‍ර ගණන. එතකොට උත්තර තුනක් තියෙනවා. ත්‍රිකෝණ චතුරස්‍ර. මෙන්න බලන්න පුතේ උත්තර තුන. 4 සහ 0ද 2 සහ 2ද 1 සහ 2ද. දැන් ගානේ ක්‍රියාකාරකම නොකර මේක දිහා බලලා උත්තරය ගන්න ළමයි වරද්දනවා. එතකොට ඉස්සෙල්ලාම අහන්නේ මේකේ ත්‍රිකෝණ ගණන චතුරස්‍ර ගණන. සමහර දරුවෝ හිතනවා මෙතනින් කපනවා මෙතනින් කපනවා. එතකොට හැමෙන්නේ ත්‍රිකෝණ 4යි චතුරස්‍ර බිඳුවයි කියලා ඉති ගහනවා. අන්නේ වැරද්ද තමයි පුතේ හදා ගන්න ඕනි ගණිත ගැටළු වලදී. ඔන්න බලන්න මම පුතාලට පොඩි ක්‍රියාකාරකමක් කරලා පෙන්නනවා. අපිට විභාගයකදී ගෙදරදී නම් පුතාලට කොහොමත් හාෆ් ෂීට් කොළ දෙනවා. විභාග ශාලාවේදී හාෆ් ෂීට් කොළ ගන්න පුළුවන්. එතකොට මේකෙදි මොනවා හරි කඩදාසි කොලයක් අරගෙන පුතේ අපි මේ වගේ ත්‍රිකෝණයක් කිරා ගන්න ඕනේ. මේ බලන්න. මට පුළුවනි දැන් මේ අඩි කෝදුව පාවිච්චි කරලා මේ විදිහට මේ බලන්න පුතේ. මේක අඳින්න උවමනා නැහැ. මේක අඳින්න නැතු වුණත් පුතාලට මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් කිරා ගන්න පුළුවන් කඩදාසියකින්. කතුරු ඕනේ නැහැ පුතේ. අපි විශේෂයෙන්ම කතුරු පාවිච්චි කරන්නේම නැහැ. එතකොට කඩදාසි වලින් අපතේ දාන කඩදාසි වලින් අඩි කෝදුව පාවිච්චි කරලා මෙහෙම ඉරණ පුරුද්ද තියාගන්න පුතේ. හරි. දැන් මේක මේ විදිහට ඉරන්න සමානව දෙකට නමන සමමිතිකාකාර ත්‍රිකෝණයක් ඈ. හරි. දැන් ඔන්න බලන්න අපි කරන දේ මොකද්ද කියලා. මෙන්න මේ විදිහට පුතේ මේකේ කඩ ඉර තියෙනවා. මේ බලන්න මම කඩ ඉර මේ රතු පෑනකින් පුතාලට ඇඳලා පෙන්නනවා. මේක තමයි කඩ ඉර. කඩ ඉර දිගේ දෙකට නමලවලු. කඩ ඉර දිගේ දෙකට නමනවා. පැති දෙකම හසු වනසේ මෙන්න මේ තිත්තිර දිගේ කපලා වෙන් කරනවා. එතකොට පුතේ මේ තිත්තිර දිගේ කපලා වෙන් කරන්න ඕනේ. දැන් මම ඔන්න ඔය ක්‍රියාකාරකම පුතාලා ඉදිරිපිට කරනවා. මේ වගේ ත්‍රිකෝණාකාර කඩදාසියක් කරා මුලින්ම මෙහෙම දෙකට නමනවා. හරිනේ පුතේ මෙහෙම දෙකට නමනවා. එතකොට මේ ත්‍රිකෝණය තමයි ලැබෙන්නේ. මෙන්න තිත්තිර දිගේ මෙන්න අපි දැන් මේකට කතුරක් අරන් කපන්න ඕනේ නැහැ පුතේ. පුතාලට පුළුවන් මෙහෙම ඉරන්න. ඔන්න බලන්න දැන් මෙතනදී අපි මෙහෙම යාකලොත් සමහරලාට මෙහෙම යාකලොත් හිතනවා මේවා ත්‍රිකෝණ 4ක් කියලා. නෑ පුතේ. මෙතනදී මේ නමපු එක දිගහැරුවාම මෙන්න චතුරස්‍රයක්. එතකොට මෙන්න මෙහෙම ලැබෙනවා දෙපැත්තට තව ත්‍රිකෝණ දෙකක්. එතකොට පුතේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? උත්තරේ වෙන්න ඕනේ අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ ත්‍රිකෝණ දෙකයි. මෙහෙම නමලානේ කපන්නේ පුතේ. මෙහෙම නමලා කැබලි දෙක වෙන් වෙනසේ කපන්නේ. එතකොට අපිට ලැබෙන්නේ පුතේ එක චතුරස්‍රයකුයි මේ වගේ ත්‍රිකෝණ දෙකකුයි. එක චතුරස්‍රයකුයි ත්‍රිකෝණ දෙකකුයි. එහෙනම් උත්තරේ තමයි පුතේ චතුරස්‍ර එකයි ත්‍රිකෝණ දෙකයි. හදිස්සි වුණොත් බෑ. දැන් මේක දිගේ පෙලක් අය කරන්නේ මෙහෙම යා කරලා බලනවා ත්‍රිකෝණ 4යි චතුරස්‍ර බිඳුවයි කියලා. අන්නේ වැරදි උත්තරේ තමයි හැම වෙලෙම ඉස්සරහට දෙන්නේ. හැම වෙලෙම නෙමෙයි බොහෝ වෙලාවට ළමයිව රවට්ටන උත්තරයක් ඔය උත්තර තුනේ තියෙනවා. එහෙනම් පුතේ ක්‍රියාකාරකමක් කරන්න පුරුදු වෙන්න. දැන් පුතාලට මේ ක්‍රියාකාරකම කරන විදිහ අම්මලා කියලා දෙයි. මේ විදිහට ත්‍රිකෝණාකාර හැඩයක් කඩදාසියකින් කපා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේක මම ගත්තේ කඩදාසියේ මැද්දෙන් නෙමෙයිනේ. කඩදාසියේ මැද්දෙන් නෙමෙයි පුතේ. මොකද මේ අයිනකට වෙන්න ගත්තාම මට ඉරන්න තිබුණේ අවස්ථා දෙකයි. දැන් මේකෙන් ත්‍රිකෝණයක් කපනවා නම් මට මෙහෙම ඉරපු ගමන් කෙලින්ම ත්‍රිකෝණයක් ලැබෙනවා. ඒ නිසා ලේසි පහසු විදිහට කරන්න ඕනේ. හරි. අපලගේ 8 වෙනි ගණන. 8 වෙනි ගණන තියෙනවා සමචතුරස්‍ර හැඩයේ කඩදාසියක්. මෙහෙම සමචතුරස්‍ර කඩදාසියක් කඩ ඉර දිගේ මේ කඩ ඉර දිගේ තමයි මේකට කියන්නේ පුතේ අපි කඩ ඉර. කඩ ඉර දිගේ දිකට නමනවලු පැති දෙකම හසු වනසේ මෙන්න මේ තිත්තිර දිගේ මේවට අපි කියනවා පුතේ තිත්තිර. නැත්තම් මම ඇතුළෙන්ම මෙන්න මේකට කියනවා තිත්තිරි. දැන් මේවා ඔයාලට පහසු වෙන්නයි කඩිරි තිත්තිරි කියලා දීලා තියෙන්නේ. නැත්තම් පුතේ අපිට ඔක්කොම තිත්තිරි වලින් දුන්නොත් අපහැදිලි වෙනවා. දැන් මේ වගේ අවස්ථාවකදී පුතාලට කරන්න තියෙන්නේ බලන්න දැන් මේ රූප සටහන දිහා බලලා උත්තර ගන්න ගියොත් එහෙන් මෙහෙන් යා කරලා වරද්ද ගන්නවා පුතේ. උත්තර තුන මම ලියනවා. බලන්න පළවෙනි එක. දැන් මුලින් අහන්නේ මේකේ ත්‍රිකෝණ ගණන ඊළඟට චතුරස්‍ර ගණන. එහෙනම් ත්‍රිකෝණ ගණනයි ඊළඟට චතුරස්‍ර ගණනයි අහන්නේ. ත්‍රිකෝණ ගණනයි චතුරස්‍ර ගණනයි. බලන්න උත්තරේ 4 සහ 2. ත්‍රිකෝණ 4යි චතුරස්‍ර 2යි. සමහර දරුවෝ හිතනවා මෙහෙම ගත්තාම ත්‍රිකෝණ 1යි 2යි 3යි 4යි චතුරස්‍ර 2යි කියලා. ඊළඟට 2 1.
ත්‍රිකෝණ දෙකකුයි චතුරස්‍ර එකකුයි. ඊළඟට තුන්වෙනි ගාන ත්‍රිකෝණ බිඳුව සහ චතුරස්‍ර 4. ගොඩාක් දරුවෝ වැරදි උත්තර තෝරගන්නවා. දැන් පහේ දරුවෝ නම් ටිකක් දන්නවා කිමු හතරේ දරුවන්ට මේක අත්දැකීම් මදි. එහෙනම් පුතේ අපි මේක ක්‍රියාකාරකම කරන්න ඕනේ. දැන් අපිට කඩදාසි කොලයකින් සමචතුරස්‍ර හැඩයක් කපා ගන්නකොට පුතේ අපිට කොහොමත් මේ ඍජු කෝණාශ්‍ර හැඩයක් ඉස්සෙල්ලාම අපි දැන් සමචතුරස්‍ර හැඩයක් ගන්න කලින් කොහොමත් මේක කොලේ ඍජු කෝණාශ්‍ර කොලයක් තියෙනවනේ අපිට. මේ වගේ ඍජු කෝණාශ්‍ර කොටසක් තියෙනවනේ. සමචතුරස්‍රයක් ගන්න විදිය පුතාලට අම්මලා තාත්තලා පුරුදු කරයි පුතේ. මෙන්න මේ මුල්ලයි හරියට නැමුවාම. මෙන්න මේ විදිහට දෙකට මැද්දෙන් නමපුවාම පුතේ හරියටම මේ දාර එන මට්ටමින් තමයි සමචතුරස්‍රය ලැබෙන්නේ. මේ තියෙන්නේ මේ. දැන් පුතාලට පේනවද හරියටම මේ වගේ මේ එක මුල්ලක තියෙන මේ වගේ නමපුවාම මේ දාරයක් උඩට දාරයක් එන්න මෙන්න මේ හරියටම ඒ දාරෙ දිගේ වෙන් කළොත් පුතේ සමචතුරස්‍රයක් ලැබෙනවා. සමචතුරස්‍රයක් ඍජු කෝණාශ්‍ර කොලයකින් කපා ගන්න පුරුදු වෙන්න. ඕන්න දැන් අපේ වැඩේ හරි. දැන් මේ විදිහට ක්‍රියාකාරකම කරන්න ඕනේ පුතේ. මේ ඉරියව්වටම මේ පැත්තට නමන්න ඕනේ. ඔන්න ඒ පැත්තට නැමුවා. හරිද පුතේ? මෙහෙම නැමුවා. නැමුවට පස්සේ මේකේ දාන්න කියලා තියෙනවා තිත්තිරි දෙකක්. එහෙනම් මේක ඉස්සෙල්ලාම කඩිර වෙන්නේ පුතේ මෙයා. මෙන්න මෙයා තමයි කඩිර. මේ ඈතින් ඈත මං ඉරි කරන මෙයා කඩිර. මෙයා කඩිර. කඩිර දිගේ දෙකට නමන්නේ. පැති දෙකම හසුවනසේ අපි මෙහෙම දාන්න ඕනේ තිත්තිරි. මෙන්න මේ අතට තිත්තිරා. මෙන්න මේ අතට තිත්තිරා. මේක සමචතුරස්‍ර කියලාම ගන්න බෑ. මොකද සමහර වෙලාවට මේක හරියට කැපුවේ නැත්නම් මෙතන සමචතුරස්‍ර වෙන්නේ. ඒ නිසා තමයි පුතේ අපි චතුරස්‍ර කියලා ගත්තේ. මේක හරි මේ ඉර පොඩ්ඩක් හරි ඇල වුණොත් මේක සමචතුරස්‍ර ඉන්නේ. හැබැයි චතුරස්‍ර ලැබෙනවා. එහෙනම් පුතේ ඔන්න අපි වෙන් කර ගන්නවා මේ. මෙහෙම මෙතනින් වෙන් කර ගන්නවා. හරිද? ඊළඟට මෙතනත් වෙන් කර ගන්නවා. හරි. දැන් හොඳට බලන්න මම අඩිකෝදුව පැත්තකින් තියන්නම්. මෙන්න මෙහෙම වෙන් කරගත්තා. ඔන්න ඔහම වෙන් කරගත්තා. හරිනේ. එතකොට පොතේ මෙතන චතුරස්‍ර දෙකක් ලැබෙනවා අපිට. තට්ටු දෙකේ චතුරස්‍ර දෙකක් ලැබෙනවා. ඔන්න බලන්න ත්‍රිකෝණ කීයක් ලැබෙයිද කියලා. මෙතන තියෙන ත්‍රිකෝණය මෙහෙම දිග ඇරපුවාම මොකද වෙන්නේ? මාර වැඩි මේක දිගේ කැපිලා නැහැ නේ පොතේ නැමිලා විතරනේ. එහෙනම් මෙතන ලැබෙන්නේ මොකද්ද? චතුරස්‍රයක්. මේ මුල්ලත් දිග ඇරපුවාම මොකද්ද ලැබෙන්නේ? චතුරස්‍රයක්. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි කොලේ වෙන් වෙන්නේ. හරිනේ පුතේ. මොකද මෙතනදී උනේ දෙකට නැමිච්ච එක විතරයි. මේකේ දෙකට නැමිච්ච එක. එතකොට රැවටෙනවා මේක ත්‍රිකෝණ කියලා නෑ පුතේ. ත්‍රිකෝණයේ දිගට අරපුවාම චතුරස්‍ර. එහෙනම් පුතාලට දැන් පේනවා ඇති. මෙතන චතුරස්‍ර ඔක්කොම තියෙන්නේ කීයක්ද? 4ක්. චතුරස්‍ර 4ක්. එහෙනම් ත්‍රිකෝණ චතුරස්‍ර. හරි උත්තරේ මොකද්ද පුතේ? ත්‍රිකෝණ එකක්වත් නෑ චතුරස්‍ර 4යි. මොකද ඔයාලා මේ ක්‍රියාකාරකම් නොකර මේ ප්‍රශ්නේ වුණා පුතාලා අනිවාර්යෙන් කියන්නේ ත්‍රිකෝණ කීයද? සමහර අයට හිතනවා ත්‍රිකෝණ 1යි 2යි 3යි ත්‍රිකෝණ 3යි චතුරස්‍ර 1යි කියලා. ඒ නිසා පොතේ මේවා කරන්න ඕනේ. ක්‍රියාකාරකම් කරන්න ඕනේ. කරලා අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා මෙවැනි ගණන් ශිෂ්‍යත්ව විභාගෙට නිරන්තරයෙන් දෙනවා පුතේ. ඒවා වරද්ද ගන්නේ ක්‍රියාකාරකමක් කරන්න හුරු නැති වුනහම. ඒ නිසා පුතාලගේ බලන්න මේ උත්තර දෙකේම උත්තරය ආවේ තුන්වෙනි උත්තරය. හරි. අපි එහෙමනම් දෙවැනි පිටුවට යමු. දෙවැනි පිටුවෙත් පුතාලට තියෙනවා තවත් ගණිත ගැටලු ටිකක්. දැන් මම මේ ගණිත ගැටලු උගන්වනක මේ පුතේ මෙහෙම කලවමේ නෙමෙයි. මම එකෙන් එක රටාවෙන් වෙන වෙනම උගන්වනවා. එක රටාවක් අරගෙන ඒ රටාවෙන් අපි ගැටලු 20ක් විතර හොඳට හදනවා. එහෙම යනකොට තමයි පුතාලට ඒක පැහැදිලි වෙන්නේ. එහෙමනම් දෙවැනි පිටුව පුතාලගේ දෙවැනි පිටුවේ තියෙන ගණන් මම මේ ගාන ලේසි කරලායි පුතාලට උගන්වන්නේ. මොකද අපි උගන්වන ගණිත ගැටලු රටාවක තියෙනවා පුතේ අර එළුවන්ගේ කුකුල්ලුන්ගේ පාද ගණන. ගොවිපලක එළුව කුකුල්ලු හිටියා 18 දෙනෙක්. උන්ගේ පාද ගණන එකතුව දෙන්න පුළුවන් 36ක් හරි මොකක් හරි. ඒ වගේ අගයක්. එහෙම නැත්නම් අපි පාද තිබුණා 42ක්. ඒකේ ගවයෝ කීයක් හිටියද මේ එළුව කුකුල්ලු නම් එළුව කීයද කුකුල්ලු කීයද කියලා. ඉතින් ඒ වගේ ගණන් තව අපි ඉදිරියට උගන්වන්නේ පුතේ. ඒක අපේ රටාවලින් උගන්වන්නේ. මේක සරල ගණනක්. ඒ නිසා මේක හදන්න ලොකු දැනුමක් ඕනේ. මේවා මේ සරලව හදන ගණන් තමයි පුතේ අද දවසේ යන්නේ. ලොකු ගැඹුරු රටාවලින් හදන ගණන් ඉදිරියට උගන්වන්නේ. නිසා අද ගණන සරලයි. ගොවිපලක කුකුලන් හා ගවයින් 18ක් ඇත.
එහෙනම් පුතේ ඉන්නවා කුකුලන් සහ ගවයින් ඔක්කොම 18ක්. මම කෙටියෙන් ලියනවා කුකුලන් ගවයින් 18ක් ඉන්නවා. ගවයින්ගේ පාද ගණන 28ක් නම් කුකුලන්ගේ පාද ගණන කීයද? එහෙනම් ගවයින්ගේ පාද 28ක් තියෙනවා කුකුලන්ගේ පාද ගණන කීයද කියලා අහනවා. එහෙනම් උත්තර තුනක් තියෙනවා. 11ද 22ද 24ද. තේරුම් ගන්න ඕනේ පුතේ ඉස්සෙල්ලාම. ඔක්කොම ඉන්නේ ගවයින් සහ කුකුලන් 18 දෙනෙක් ඉන්නවා. ගවයින්ගේ පාද ගණන 28ක් නම් කුකුලන්ගේ පාද ගණන කීයද අහනවා. එහෙනම් පුතේ ගවයින්ගේ පාද 28ක්. පාද 28ක් ඉන්නවා නම් පුතේ 28 4ට බෙදලා ගවයෝ ගාන හොයන්න ඕනේ. එහෙනම් 28 4ට බෙදුනොත් 7යි. එහෙනම් ගවයෝ ඉන්නවා දරුවනේ 7 දෙනෙක්. ඔන්න මං ගවයෝ යටින් දැම්ම 7. දැක්කද? ගවයින්ගේ පාද 28ක් තියෙනවා නම් 4ෙන් බෙදුනහම ගවයෝ ඉන්නේ 7 දෙනයි. දැන් මට කුකුල්ලු ගාන හොයාගන්න පුතේ 18න් 7ක් අඩු කරනවා. පුතාලා දන්නවා 18න් 7ක් අඩු වුනහම 11යි. එහෙනම් කුකුල්ලු 11යි. එතකොට උත්තරේ 11 නෙමෙයි. අහන්නේ කුකුලන් ගණන් නෙමෙයි මේ 11 දැක්ක ගමන් පෙලක් අයිඩ හිතෙනවා 11ද කියලා නේ. අහන්නේ කුකුලන්ගේ පාද ගණන. එහෙනම් පුතේ කුකුලන්ගේ පාද ගණන කුකුල්ලු 11යි නම් පාද තියෙනවා 2 බැගින් 11 සරත් 2 22ක්. හරි නේද පුතේ? එහෙනම් කුකුලන්ගේ පාද ගණන 22යි. චූටි ගැටයක් ලියන්න තිබ්බේ මොකද්ද ගැටලුව? කුකුලෝ ගවේ ඔක්කොම 18 දෙනෙක් කියලා මේ රූප සටහනේ තොරතුරු දැක්කම තමයි පුතේ ලේසි. එහෙනම් මේ 18 දෙනාගෙන් ගවයින්ගේ පාද 28යි නම් 28 4ට බෙදපුවාම ගවයෝ 7 දෙනයි. 18න් 7ක් අඩුණෙන් පස්සේ කුකුල්ලු ගණන 11යි. හරිනේ? ඒතර කුකුල්ලු 11යි නම් පාද ගණන වෙන්න ඕනේ 11 සරත් 2 22යි. මේවා මේ චූටි ගණන්. හැබැයි පුතේ ඔය පාද ගණන් කුකුලන්ගේ ගවයින්ගේ පාද ගණනද ගැටලුවක් තියෙනවා ලොකු ගැටලුවක්. ඒවා අපි ඉස්සරහට උගන්වන්නේ. ඒවා විසඳනකම මීට වඩා ටිකක් බරපතලයි. ඒවා තව ඉදිරියට උගන්වන්නේ. මේ අද පුතාලට දෙන්නේ සිම්පල් ගණන්. සිම්පල් ගණන් ටිකක් කියලා දෙන්නේ. 10. ගරාජයක නතර කර තිබූ ත්‍රිවිල් සහ කාර් ගණන 23කි. මොනිනවා? ත්‍රිවිල් කාර් ඔක්කොම 23ක් ගරාජ් එකේ නතර කරලා තිබ්බා. එහි තිබූ ත්‍රිවිල් වල රෝද ගණන 27කි. එහෙනම් ත්‍රිවිල් වල රෝද 27ක් තිබ්බනම් අහනවා කාර් වල රෝද ගණන කීයද කියලා. 14ද 42ද 56ද. කාර් වල රෝද ගණන. අපි කොහොමද පුතේ බලන්නේ? ත්‍රිවිල් වල රෝද 27 නම් 27 3ෙන් බෙදපුවාම ත්‍රිවිල් ගණන 9යි. එහෙනම් ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ ත්‍රිවිල් 9 කියලා. පුතේ මෙහෙම රූප සටහනක් නැතුව හදන්න බෑ මේ රූප සටහන. තොරතුරු ලකුණු කරගන්න දෙයට තමයි අපි රූප සටහන කියන්නේ. මේකට රූප සටහනක් කියන්නේ. එහෙනම් ත්‍රිවිල් ගණන 9යි. රෝද 27යි. 23න් 9ක් අඩු කරනවා. 23න් 9ක් අඩුනොත් පුතේ 13න් 9ක් 4යි 14යි. එහෙනම් කාර් තිබිලා තියෙන්නේ 14යි. කාර් 14. එහෙනම් කාර් වල රෝද ගණන හොයන්න පුතාලා 14 ගුණ කරගන්න ඕනේ 4ෙන්. 4 වරක් 4 16යි 1යි. 4 වරක් 1 4යි 1යි 5යි. එහෙනම් රෝද 56ක් තිබිලා තියෙනවා. මේ තියෙන උත්තරේ. දැන් මේ ගැටලුව විසඳන එක අමාරු දෙයක් නෙමෙයි පුතේ. අපි ත්‍රිවිල් වල රෝද ගානෙන් ත්‍රිවිල් ගාන හොයාගත්තා. මුළු වාහන ගානෙන් ත්‍රිවිල් ගාන අඩු කරලා කාර් ගාන හොයාගත්තා. කාර් ගාන 4ෙන් ගුණ කරලා රෝද ගාන හොයාගත්තා 56යි. සරල ගැටලුව. හැබැයි මේ ගැටලුවේ මට මේක ටිකක් වැඩි කරලා දුන්නා නම් මේ රෝද ගාන 23 නැතුව ටිකක් වාහන සංඛ්‍යාව වැඩි වුණා නම් වාහන 38ක් එහෙම වාහන ගාන වැඩි වුණා නම් මෙතන ඔක්කොම මේ සතුන් ගාන වැඩි වුණා නම් සත්තු 53ක් ඒ වගේ සතුන් ගාන වැඩි වෙනකොට වාහන ගාන වැඩි වෙනකොට මේ ගාන ටිකක් ලොකු සුළු කිරීමක් එනවා. පුතාලට එහෙම ඕනේ නැහැ. දැනට මේ සරල ගැටලු වලින් යමු. හොඳයි. එහෙනම් අන්න ඒ වගේත් පොඩි ගැටලු තියෙනවා පුතේ. මෙන්න මේ වගේ රූප ක්‍රමයකින් අපිට පුළුවන් මේ රූප ක්‍රමයේ තිබ්බත් ಗುಣ කිරීම වෙනවා, බෙදීම වෙනවා, අඩු කිරීම වෙනවා. බෙදීම වෙනවා, අඩු කිරීම, ಗುಣ කිරීම වෙනවා. ඒවා පුළුවන් නම් මේවා පුළුවන්. හරි. ඊළඟට පුතේ මේ ශිෂ්‍යත්ව විභාගවලදී තවත් අහනවා රූපයක තියෙන ත්‍රිකෝණ ගණන, චතුරස්‍ර ගණන, සමචතුරස්‍ර ගණන, ඍජුකෝණාස්‍ර ගණන වගේ ගැටලු. හැබැයි දරුවනේ ඔයාලගේ දැන් ලබන මාසේ තියෙන නිබන්ධනයේ ඔය පාඩම් මේ තියෙන පුතේ. ඒවා පිළිබඳ තමයි මේ ගැටලු තියෙන්නේ. ඒ නිසා ලබන මාසේ පුතාලට ওই ගැටලු රටාව
මේ දැන් කතා කරන ගැටළු රටාව ලබන මාසෙ කෙරෙනවා පුතාලගේ අන්තිම සතියේ. මේ දැන් උගන්වන ගැටළු රටාව. හරි. මම මේවා 3 වසරේදීත් පුතාලට කියලා දීලා තිනවා තරමක් දුරට. මෙන්න බලන්න. මේකයි රූපය. මේක බෙදනවා මෙහෙම. මේ ඔක්කොම සමචතුරස්ස හැඩයට බෙදපු. මේවා සමචතුරස්ස පුතේ. මේවා සමචතුරස්ස. හරි. මේකේ සමචතුරස්ස ගණන අහනවා. 7යිද 9යිද 10යිද කියලා. සමචතුරස්ස 7ද 9ද 10ද කියලා මේකේ අහනවා. ලොකු රූපත් ඕනේ පුතේ. හැබැයි ඉතින් චූටිම රූපත් වැඩකුත් නැහැ. විභාගයට අහන මට්ටමක් තියෙනවා. සාමාන්‍ය මට්ටමක්. එතකොට වෙන්නේ මේකේ 7ද 9ද 10ද සමචතුරස්ස කීයද? මෙතන වැරදිලා තියෙනවා පුතේ. මෙතන මේ උත්තර තුන පොඩි දෝෂයක් වෙනවා. මේ උත්තරම මෙතෙන්ට කොපි කරලා දාලා තිනවා. මේ උත්තර තුනම වැරදි. අපි ගාන හදලා ඉවරලා උත්තරේ ලියමු පුතේ. ඕකේ උත්තර තුන මම ගාන හදලම් පෙන්නන්න පුතේ. මේකට ලොකු උත්තරයක් වෙනවා. මෙතන මුද්‍රණ දෝෂයක් වෙලා තිනවා. මේ පේපර් එක හදිස්සිය පුතාලට සකස් කළේ. ඒ නිසා මේකේ උත්තර තුන ගණන් ගන්න එපා. මං හරි උත්තරේ දාන මේ ඉරි තුනකින් කපන්න උත්තරේ. අපි හරි උත්තරේ හොයලා උත්තරේ වෙනම ලියමු. හරි. අපිට ඕන කරන්නේ පුතේ මේකක තියෙන සමචතුරස්ස ගාන සෙවීමනේ. අපි මෙහෙම ගමු. මෙතන තියෙනවා පුතේ බොහොම කුඩා ප්‍රමාණයේ සමචතුරස්ස. ඒවට අපිට කියන්න පුළුවන් කුඩා සමචතුරස්ස. කුඩා මේවා. හැබැයි මෙන්න මේ වගේ සමචතුරස්ස තියෙනවා. ඒවා ඊට වඩා ටිකක් ලොකු ඒවා. මෙන්න මේ වගේ සමචතුරස්ස තියෙනවා ලොකු වෙනවා. මෙතන තියෙනවා පුතේ ප්‍රමාණ තුනකින්, සයිස් තුනකින් තියෙනවා. පොඩිම ඒවා තියෙනවා. ඊට ටිකක් ලොකු ඒවා තියෙනවා. ඊටත් වඩා ලොකු ඒවා තියෙනවා. සයිසස් තුනකින් තියෙනවා. මෙතන කුඩාම සමචතුරස්ස ගාන තමයි පුතේ 1 2 3 4යි. පුංචිම සමචතුරස්ස 4යි. හැබැයි ඊට පස්සේ බලන්න ඕනේ ඊට ටිකක් ලොකු සමචතුරස්ස කීයද කියලා. ඔන්න බලන්න පුතේ. මෙතනින් තියෙනවා 1යි. මෙතනින් තියෙනවා 2යි. මෙතනින් තියෙනවා 3යි. මෙතනින් තියෙනවා 4යි. හැබැයි මෙන්න මෙතනත් එකක් තියෙනවා. 5යි. එහෙනම් හොඳට බලන්න 5. 1 2 3 4 5. අන්නේ 5 හඳුනා ගන්න පුතේ මධ්‍යම ප්‍රමාණයම 5යි. 1යි 2යි 3යි 4යි මෙන්න මෙතන 1යි 5යි. මධ්‍යම ප්‍රමාණය 5යි. තව තියෙනවා දරුවනේ මේ විශාලම සමචතුරස්‍රය. ලොකුම ඒවා 1යි. 5යි 4යි 9යි 1යි 10යි නම් සමචතුරස්‍ර 10ක් තියෙනවා. මේ උත්තර තුනම අපි අයින් කළා මේකේ හොයමු පුතේ. මෙතන ගොඩක් තියෙන්න පුළුවන්. අපි බලමු කුඩාම ඒවා. මෙතන තියෙන කුඩාම සමචතුරස්‍රම 1 2 3 4 5 6 7 8 9 කුඩාම සමචතුරස්‍ර 9යි. හැබැයි පුතේ මෙන්න මේ මධ්‍යම ප්‍රමාණයව හොඳට බලන්න මෙන්න මේ වගේ මෙන්න මේ වගේ සමචතුරස්‍රත් ඕකේ තියෙනවා සැඟවිලා කීයක්ද බලන්න. උඩ පේලියෙන් කීයද? උඩ පේලියෙන් තියෙනවා 1යි 2යි. සමචතුරස් 2යි. යට පේලියෙන් බලමු 3යි 4යි. ඒ නිසා පුතේ තරමක් ලොකු සමචතුරස්ස 4ක් තියෙනවා. මේ 1යි 2යි යට පේලියෙන් 3යි 4යි. හැබැයි ලොකුම සමචතුරස්‍ර එකක් තියෙනවා. එහෙනම් පුතේ 9යි 1යි 10යි 4යි 14යි. එහෙනම් ඔය උත්තරේ මෙතන නැති නිසා පුතාලා ඒක වෙනම ලියා ගන්න 14 ලියලා යටින් ඉරක් ගහගන්න. මේකේ සමචතුරස්‍ර ගණන 14යි. හැබැයි සමහර දරුවෝ හිතනවා 9 කියන උත්තරේ හිතනවා. ඇයි? තියෙන්නේ පේන්නේ 9යි එහෙනම් 9යි කියලා හිතනවා. සමහර දරුවෝ හිතනවා මෙතන 9යි ලොකුම එකයි 10යි කියලා. ඒකත් නෙමෙයි පුතේ. එහෙනම් මෙතන තියෙනවා 14ක්. සමචතුරස්‍ර 14ක්. හොඳයි. ඊළඟට තමයි පුතේ ත්‍රිකෝණ සෙවීම. ත්‍රිකෝණ සෙවීමේ ටිකක් අමාරු ගණන් තියෙනවා. මම ඔන්න පුතාලගේ මේ සැරේ දැන් ලබන මාසේ නිබන්ධන කට්ටලයට දාලා තිනවා ගණිත ගැටළු වලට ටිකක් අමාරු ගණන්. ත්‍රිකෝණ සෙවීමේ ටිකක් අමාරු ගණන්. පුතාලට දැන් දෙන්නේ ලේසි ගණන් කිහිපයක්. එහෙනම් මෙන්න බලන්න 13 වෙනි ගැටලුව තමයි මෙහෙම රූපය මං අඳිනවා. මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණ ගණන.
6ද 10ද 12ද ඊළඟට 14 වෙනි ගැටලුවට තියෙනවා මෙතන ත්‍රිකෝණ ගණන 9ද 11ද 13ද කියලා. 9ද 11ද 13ද. හරි. මේ වගේම පුහුණු වෙවි යන්න ඕනේ පුතේ ඉදිරියට. මේවා පුහුණු වෙවි ඉදිරියට ගියොත් තමයි පුතාලට මේක තේරෙන්න ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා බලමු පුතේ මේ වගේ ගණන් හදනකොට අපිට මෙහෙම ක්‍රමයක් ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ තනියම තනි කොටසක් බැගින් එකතු වෙලා අපිට එක බැගින් හැදෙන ත්‍රිකෝණ වෙනම ගන්න පුළුවන්. මම මේක දැම්මේ පුතේ තනියම හැදෙනවා. මේ බලන්න මේක ත්‍රිකෝණයක්. මේකත් පැති තුනයි ත්‍රිකෝණයක්. මේකත් ත්‍රිකෝණයක්. මේකත් එහෙනම් එක බැගින් ගත්තොත් 1යි 2යි 3යි 4යි 5යි. තනියම පේන්න තියෙන කුඩාම ත්‍රිකෝණ පහක් තියෙනවා. 1 2 3 4 5. පහක් තියෙනවා එක බැගින්. හැබැයි මෙතන තියෙනවා පුතේ දෙක බැගින් සෑදෙන ත්‍රිකෝණ. දෙක බැගින් සෑදෙන ත්‍රිකෝණ. මම පුතාලට මෙහෙමත් ඇඳලා පෙන්නන්නම්. දැන් මෙන්න මේ වගේ ගත්තොත් පුතේ. මෙන්න මෙහෙම ගත්තොත් මෙතන කුඩාම ත්‍රිකෝණ 4නේ තියෙන්නේ. කුඩාම ත්‍රිකෝණ 4ක් තියෙන. එක බැගින් ඒවා 4ක්නේ. මේකෙත් බලන්න දෙක බැගින් ඒවා තියෙනවා 4ක්. මේ බලන්න. මෙන්න මේ මැද ඉරෙන් මේ පැත්තේ තියෙනවා එකක් නේ. 1යි මේ පැත්තේ 1යි 2යි. එහෙනම් මේ ඉරෙන් දෙපැත්තේ තියෙනවා දෙකක් නේ. මේ දෙන්න එකතු වෙලා හැදෙන ඒවා 1යි. මේ දෙන්න එකතු වෙලා හැදෙනවා 2යි. ඒ වගේම මේ ඉරෙන් දෙපැත්තේ තියෙනවා මේ 3යි 4යි. එහෙනම් මෙතන තියෙනවා පුතේ කොටස් දෙක එකතු වෙලා හැදෙන ත්‍රිකෝණ 4ක් නේ. මේ පැත්තෙන් 1යි මේ පැත්තෙන් 1යි 2යි. ඊළඟට මේ ඉරෙන් ගත්තාම මේ පැත්තෙන් 1යි මේ පැත්තෙන් 1යි 4ක් තියෙනවා. ලොකු ත්‍රිකෝණ 4ක්. නැත්තම් මේ මුල්ලින් ඉඳන් පටන් ගත්තාම මේ ත්‍රිකෝණය. මේ මුල්ලින් ඉඳන් පටන් ගත්තාම මේ ත්‍රිකෝණය. මේ මුල්ලින් ඉඳන් පටන් ගත්තාම මේ ත්‍රිකෝණය. මෙයාගෙන් පටන් ගත්තාම මේ. එහෙනම් ලොකු ත්‍රිකෝණත් 4ක් තියෙනවා. ඒතකොට මෙතන ඔක්කොම ත්‍රිකෝණ 8ක් තියෙනවා මේ රූපේ නන්නේ. පොඩි ත්‍රිකෝණ 4යි දෙක බැගින් එකතු වෙලා හැදෙනවා 4යි 8යි. එහෙනම් පුතාලට මෙතන ඊටත් වඩා තියෙනවා. ඔන්න බලන්න. එක බැගින් අපි කිව්වා 5යි කියලා දෙක බැගින් තියෙනවා පුතේ හොඳට බලන්න. මම ඉස්සෙල්ලම ගන්න මේ දෙන්න එකතු වෙලා හැදෙනවා මෙන්න මේ ඉරෙන් මේ පැත්තේ මේ 1යි. මේ දෙන්න එකතු වෙලා හැදෙනවා මේ පැත්තේ 2යි. ආයසරයක් මෙන්න මෙයා 1යි මේ පැත්තෙන් 1යි 2යි. මේ දෙන්න එකතු වෙලා හැදෙනවා 3යි මේ දෙන්න එකතු වෙලා හැදෙනවා 4යි. ඒ නිසා පුතේ මෙන්න මේ කෑල්ල අත්හැරලා ගත්තාම මෙන්න මේ ටිකේ විතරක් හැදෙනවා. මෙන්න මේ ටිකෙන් විතරක් ලොකු ඒවා 4ක් නේ. මේක 1යි මේ පැත්තෙන් 1යි 2යි. මේ දෙන්න එකතු වෙලා හැදෙනවා. මේ දෙන්න එකතු වෙලා හැදෙනවා 3යි මේ දෙන්න එකතු වෙලා හැදෙනවා 4යි. එහෙනම් පුතේ කොටස් දෙක මේ දෙන්න එකතු වෙලා වැඩක් නැහැ නේ. මේ දෙන්න එකතු වෙලා ත්‍රිකෝණයක් හැදෙන්නේ නැහැ. එහෙනම් දෙන්න එකතු වෙලා හැදෙනවා ත්‍රිකෝණ 4ක්. නැවත සැරයක් මෙන්න මේ දෙන්න එකතු වෙලා 1යි මේ දෙන්න එකතු වෙලා 1යි 2යි. ඊළඟට මේ දෙන්න එකතු වෙලා 1යි මේ දෙන්න එකතු වෙලා 1යි. එහෙනම් 4ක් හැදෙනවා. ඊළඟට බලන්න පුතේ තුන් දෙනා බැගින් එකතු වෙලා හැදෙන ත්‍රිකෝණත් මෙතන හැදෙනවා. කොටස් තුනක් එකතු වෙලා හැදෙන ත්‍රිකෝණ. ඒ තමයි පුතේ මෙන්න මේ කොටස් තුන එකතු වෙලා මෙහෙම ත්‍රිකෝණයක් හැදෙනවා. 1යි 2යි 3. හරිනේ. මේ තුන් දෙනා එකතු වෙලා එකක් හැදෙනවා. මෙන්න මේ තුන් දෙනා එකතු වෙලා තව එකක් හැදෙනවා මේ. මේ තුන් දෙනා එකතු වෙලා එකක් හැදෙනවා. 1යි. එහෙනම් මෙතන 1යි. තුන් දෙනා බැගින් 2යි. තුන් දෙනා බැගින් 2යි. ඊළඟට බලන්න පුතේ 4 දිනක් ගන්න බෑනේ. මොකද මෙතන ඔක්කොම කෑලි 5ක් තියෙන්නේ. කෑලි 5ක් තියෙනවා නම් මේකෙන් කෑලි 4ක් එකතු වුනහම ත්‍රිකෝණයක් හැදෙනවා. හැබැයි පුතේ අවසාන එක තමයි මේ කොටස් 5ම එකතු වෙලා හැදෙන ලොකු ත්‍රිකෝණය 1යි. පුතාලා අන්නේ විදිහට රූප සටහන් බලන්න පුරුදු වෙන්න. එතකොට උත්තරේ පුතේ 5යි 4යි 9යි 1යි 10යි 2යි 12. එහෙනම් මේක ත්‍රිකෝණ 12ක් වෙනවා. පුතාලා මේ 12ම හොයන්න පුරුදු වෙන්න. අම්මලාට පෙන්නන්න නේ. එක බැගින් තිබෙනවා 5ක්. දෙක බැගින් තිබෙනවා මේ උඩින් 1යි මෙතනින් 1යි 2යි. මේ පැත්තෙන් 1යි 3යි මේ පැත්තෙන් 1යි 4යි. ටික පුරුදු වෙනකොට පුතේ ඒවා හරි සිම්පල් ඕගලන්ට. තුන් දෙනෙක් එකතු වෙලා හැදෙන ත්‍රිකෝණ මෙතන එකක් තියෙනවා මෙන්න මේ පැත්තේ එකක් තියෙනවා. අවසානම එක තමයි මේ කොටස් 5ම එකතු වෙලා හැදෙන ත්‍රිකෝණය. එහෙනම් උත්තරේ 12යි. මෙතනත් ඒ වගේම තමයි පුතේ. මෙතනත් ඒ වගේම තමයි. එහෙනම් මෙතනත් බලන්න එක බැගින් ත්‍රිකෝණ 1 2 3 4 5 6. තනියම ගත්තාම 6යි.
දෙන්න එකතු වෙලා හැදෙනවා තියෙනවා පුතේ. මෙන්න මෙතනම විතරක් මෙන්න මේ චතුරස්‍රය ඇතුළෙම වැටෙනවා හතරක්. ඕන්න බලන්න පුතේ. මේ ඉරෙන් උඩයි පහළයි ගමුනේ. 1යි 2යි. මේ දෙන්න එකතු වෙලා 1යි මේ දෙන්න එකතු වෙලා 2යි. මේ දෙන්න එකතු වෙලා 3යි මේ දෙන්න එකතු වෙලා 4යි. එහෙනම් මෙතන ත්‍රිකෝණ 4යි. ඔන්න නැවත සැරයක්. 1යි 2යි. ඊළඟට මේ පැත්තෙන් 3යි එහා පැත්තෙන් 4යි. මේ දෙන්න එකතු වෙලා බෑනේ. මේ දෙන්න එකතු වෙලා බෑ. එහෙනම් 2 බැගින් 4යි. 3 දෙනෙක් එකතු වෙලා හැදෙන ත්‍රිකෝණ තියෙන පුතේ මෙන්න මේ උස ත්‍රිකෝණය. මේ පැත්තේ එනවා එකක්. මේ 3 දෙනා එකතු වෙලා. මේ 3 දෙනා එකතු වෙලා මේ පැත්තේ එනවා 3 බැගින් 2යි. 4 දෙනෙක් එකතු වෙලා ත්‍රිකෝණයක් හදන්න බෑ පුතේ. මෙතන කෑලි 4ක් එකතු වෙලා ත්‍රිකෝණ හදන්න බෑ. බලන්න මේකෙන් කෑලි 4ක් එකතු වුණාම ත්‍රිකෝණයක් හැදෙන්නේ කොහොමද? එහෙනම් අවසාන එක කෑලි 5ක් ගන්නත් බෑ. 6ම එකතු වෙලා හැදෙන ලොකුම ලොකු ත්‍රිකෝණ එක. 6යි 4යි 10යි 2යි 12යි 1යි 13යි 13ක් ත්‍රිකෝණ තියෙනවා. මේ රූප සටහන ඇතුලේ ත්‍රිකෝණ 13ක් තියෙනවා. හරි. ඊළඟට පුතාලට මේ ගැටලු රටා මම උගන්වන්න කලින් කියලා දෙන්නේ මොකද දැන් දෙමව්පියෝ ගොඩාක් මේ දවස්වල බලනවා දරුවා යන පන්ති වල ප්‍රශ්න පත්‍ර දෙනවා ගණිත ගැටලු තියෙනවා. යන ප්‍රශ්න පත්‍ර පන්ති වලත් හොගාලා ගණිත ගැටලු දෙනවා. ඉතින් මට ගණිත ගුරුවරයෙක් විදිහට මේ දරුවන්ට උගන්වන්න නැතුව ප්‍රශ්නයක් දීලා අහන සිරිතක් මගේ නැහැ. මට මේ ප්‍රශ්න පත්‍රය දීලා ආපුලුවන් නම් හදන්න බලන්න කියලා කියන්නේ මම. ඉස්සෙල්ලාම කියලා දෙනවා. ඒ නිසා මේ සමචතුරස්ස මේ කණු සිටෝන ගණන් කියන්නේ වෙනම මාතෘකාවක්. හැබැයි ඕක ලබන මාසෙ නෙමෙයි අහුවෙන්නේ ඊළඟට මේ මාසේ පුතාලට අහුවෙනවා මේ ඉඩම් වල කණු ගණන්. අපි හිමීට යමු. අපි දැන් ඉදිරියට කරන්න පුළුවන් තරම් ගණිත ගැටලු වැඩිපුර ඉගෙන ගන්න එක. මෙන්න බලන්න 15 වෙනි ගැටලුව. සමචතුරස්ස ඉඩමක් වටා සමාන පරතරයෙන් කණු සිටුවා ඇත. එහි එක් පැත්තකට කණු 8ක් නම් ඉඩම වටා කණු ගණන කීයද? මම පොඩි සමචතුරස්‍රයක් අඳිනවා. මෙහෙම එක පැත්තකින් බලපුවාම කණු 8ක් තියෙනවා නම් ඉඩම වටා තියෙන කණු ගණන කීයද කියලා අහනවා. එතකොට උත්තර තියෙනවා කණු 28ද කණු 32ද කණු 36ද කියලා. දැන් මේ දරුවෝ ගණිතය ඉගෙන ගන්න ගැටලු ඉගෙන ගන්න අවධියක ඉන්නේ. තාම ලොකු තර්කන හැකියාවක් නෑ. දැන් සමහර දරුවන්ට හිතෙනවා එක පැත්තකට 8 නම් පැති 4ක් නේ සමචතුරස්‍රයක් කියන්නේ නේද? එතකොට 4 වරක් 8 32 වෙන්නේ නැති කියලා හිතනවා. 32ට ඉරි ගහනවා ගොඩාක් ළමයි. අපි පන්තියේදී එහෙම මේ දරුවා ඉදිරියේ නම් ඉගෙනුවා නම් අපි අහපු ගමන් දරුවෝ කෝ බලන්න 32යි කියනයි කියලා ටක් ගාලා අත උස්සනවා. ගොඩක් බහුතරයක් අත උස්සනවා පළවෙනි අවධියේදී 32 කියන උත්තරේට. 8 වරක් 4 32 නිසා. සමහර දරුවෝ ඊළඟට කරනවා මේ මුළු වල කණු මොකද්ද පැටලෙවිල්ලක් තියෙන නිසා සමහරට ওই 32කින් 4ක් අඩු කරන අවස්ථා එනවා. සමහර අය 32කට 4ක් එකතු කරනවා. මොකද ගණිත ගැටලු වලදී ගොඩාක් තියෙනවා. එකක් එකතු කරන්න වෙන අවස්ථා, එකක් අඩු කරන්න වෙන අවස්ථා. දැන් මෙතන නම් 4ක් අඩු කරන්න වෙන අවස්ථා, 4ක් එකතු කරන්න. ඕක පොඩි දරුවන්ට තේරෙන්නේ. කලාතුරකින් ඉන්න පුළුවන් ළමයි 100ක් ගත්තොත් එක්කෙනෙක් දෙනෙක් හොඳ උපරිම බුද්ධියක් තියෙන ළමයි. ඒ දරුවෙකුට නම් හිතෙනවා මෙතෙන්දී අඩු කරන්න මෙතන එකතු කරන්න. ඒ නිසා පොඩි දරුවන්ට වැඩිහිටියන්ට උගන්වන ක්‍රමයේ ගැලපෙන්නේ. ඒ නිසා අපි උගන්වනවා දරුවන්ට මේක රූප මාධ්‍යයෙන්. මම පන්තිවල උගන්වන්නේ මේක තනිකර රූප සටහනකින්. ඔන්න බලන්න පුතේ ඔයාලට මේක මම රූප සටහනකින් උගන්වන විදිය. දැන් මේ ඉඩම මේවට මම මේ අඳින්නේ මුළු වල තියෙන කණු. දැන් අපි සාමාන්‍ය පුතේ ඉඩමක් සැලැස්ම උඩ ඉඳන් බලනකොට ඉඩ මැදිහේ අහස ඉඳන් බලනකොට අපිට පේන්නේ කණුවේ මුදුන. කණුවේ උඩුන. දැන් මෙහෙමනම් කණුව පොළවේ හිටවල තියෙන කණුවේ මුදුන පේන්නේ. එතකොට කණුවේ මුදුන නිසා මේ ඉලක්කය මේ ඉඩමේ කණු මෙහෙම අඳිනවා. මෙහෙම කණු අඳිනවා. කොහොමක කණු පේන්නේ නැහැ පුතේ අපිට ඉඩමක. මොකද අපි මේ ඉඩම සමචතුරස්‍රය හැඩේ පේන්නේ සැලැස්ම මුදුන ඉඳන් බලනකොට අර තට්ටු ගානක උඩ කොට නැගිල්ල ගිනම් බීම පොළවේ බලනවා. එතකොට අපි කණුවේ මුදුන පේන්නේ. නේද? දැන් අපි කවුරු හරි මිනිස්සෙක් හිටගෙන ඉන්නවා නම් උඩ තට්ටුවක ඉඳන් බලනවා නම් බිම ඉන්න කෙනෙක් දිහා එයාට පේන්නේ හිස. නේද? හිස උර හිස ඒ වගේ පේන්නේ. එතකොට පුතේයි ඉහළ ඉඳන් බලන්නේ. සයිනා මෙතන ඉහළ ඉඳන් බලනකොට කණු කොහොම ලකුණු කරනවා. මේ මුල්ලේ කණුව මේ පැත්තටත් අයිති මේ පැත්තටත් අයිති නේද පුතේ? මේ මුල්ලේ කණුව මේ පැත්තටත් අයිති මේ මුල්ලේ කණුව මේ පැත්තටත් අයිති. ඉතින් ලේසි ක්‍රමයක් තියෙනවා 8 වරක් 4 32 අරන්
මුළු කණු දෙසරේ අහුවෙච්ච නිසා 32කින් 4ක් අඩු කරනවා 28යි කියලා උත්තරේ ගන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒකට යන්නේ තව පහු වෙලා දැම්ම නෙමෙයි. අපි මේක දරුවට කියලා දෙනවා. මොකද අපි මේකෙන් ත්‍රිකෝණ හැඩයේ ඉඩම් වල ගැටලු විසඳනවා. පංචාශ්‍ර හැඩයේ පොකුණු වටා තියෙන කණු ගැටලු විසඳනවා. ගොඩාක් ගැටලු විසඳනවා ඉදිරියට. ඒ නිසා ගැටලුවක් කියන එක දෙපැත්ත තියෙනවා. එක පැත්තකට කණු දීලා මුළු කණු ගාන හොයන එක තියෙනවා. මුළු කණු ගාන දීලා එක පැත්තකට කණු. ඒ නිසා අර රටාවකට පුරුදු වෙච්ච ළමයට වෙන්නේ ඒ විදිහට විතරයි හදන්න පුළුවන්. ආපස්සට එන්න බෑ. අර ගස් නගින්න දැනගත්තාම බහින්නත් දැනගන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රත්‍යාවර්තන ආපසු හිතීමේ හැකියාවත් එන්න ඕනේ. ඒ නිසා අපි ගැටලුවකදී රූප සටහන් ක්‍රමයේ දුන්න ගමන් ඕනම ගැටලුවක් විසඳන්න පුළුවන්. මේ පැත්තෙන් බලනකොට කණු 8ක් තියෙනවා නම් පුතේ වුණම මුළු කණු 4 ලකුණු කළාම තමයි ගැටලුව විසඳන්නේ. එහෙනම් මේ පැත්තට ඔක්කොම කණු 8ක් තියෙනවා නම් පුතේ මුළු දෙකේ කණු ඇර මැදට කණු 6ක් එනවා. මම ඔන්න 6 කණු 6න් දිනේ 6ක් දැම්මා. මේකේ තේරුම මැදට 6යි දෙපැත්තට 2යි ඔක්කොම කණු 8යි. එහෙනම් මෙතෙන්ටත් පුතේ මැදට කණු 6යි දෙපැත්තට 2යි ඒ පැත්තටත් 8යි. එහෙනම් මැද කණු ටික තමයි මේ ලකුණු කරේ. දැන් එහෙනම් බලමු පුතේ මැද කණු විතරක් කීයද? මැද කණු විතරක් එනවා 6 වරක් 4 24. මේ මුළු කණු 4 ඇරෙන්න මැදට විතරක් එනවා පුතේ 6 බැගින් 4ක් 24. ඔය 24ට මුළු කණු 4 එකතු කරන්න ඕනේ. එතකොට 28යි. දැන් පුතාලට ඕක පැහැදිලි. 28ක් වෙච්ච විදිය. මේ පැත්තෙන් බලනකොට කණු 8ක් නම් තියෙන්නේ. මැදට කණු 6යි දෙපැත්ත 2යි 8යි. එහෙනම් පුතේ මැදට විතරක් එනවා කණු 24ක්. මුළු 4ට කණු 4යි 28යි. ඔය විදිහට පුතාලට මේ පැත්තෙන් බලනකොට කණු 10ක් වුණත් 12ක් වුණා ශිෂ්‍යාතරේ දීපු ගණන්. ශිෂ්‍යාතරේ කවුරුද දුන්නා කණු 10යි කියලා. එතකොට අපිට පුළුවන් මේ මුළු කණු 4 ලකුණු කරලා ගන්න. මම ඉස්සරහට වව් ගන්නවා ත්‍රිකෝණ හැඩ පංචාශ්‍ර හැඩේ ඉඳන් පොකුණු ඒ ගැටලු. අපි ඒ නිසා මේ වගේ රටාවෙන් ගණන් 10ක් යනතුරු කියලා දෙනවා. විවිධ හැඩේ ගණන්. එතකොට දැන් අද කතා කරන්නේ පොඩි ගාණයි දෙකයි. 16 වෙනි ගැටලුවට යමු. සමචතුරස්ස ඉදමක් වටා සමාන පරතරයෙන් කණු 44ක් හිටවනවා. එහෙනම් පුතේ මේ ගානත් ඒ වගේ. කණු 44ක් හිටවනවලු. සමාන පරතරයෙන් කණු 44ක් හිටවුවාම එක පැත්තකට කණු කීයද කියලා. එතකොට බලන්න කටපාඩම් කරන දරුවන්ට අමාරුයි මේව හදන්න. 10ද කණු 10ද 11ද 12ද දරුවට හිතෙනවා ඉතින් 44 4ෙන් බෙදලා බලන්න 11යි. එතකොට එක පැත්තකට කණු 11යි කියලා දරුවා දැනට හිතෙනවා. ඊටම වටාම තියෙන කණු 44 නම් 44 සමචතුරස්‍රයේ 4 පැත්තට බෙදන්න බෑ. 11යි කියලා හිතෙනවා. දැන් අර ඉස්සෙල් එකට කටපාඩම් කරපු රටාව මේකට ගැලපෙන්නේ නෑනේ. එහෙනම් මෙතෙන්ටත් ගැලපෙන රටාව තමයි කණු 44 ගැටලුවේ අපි මුළු කණු දාගත්ත ගමන් ගැටලුව දැන් විසඳෙනවා. එහෙමනම් මෙන්න පුතේ අපි කණු 44ක් ගෙනල්ලා ඊඩමට හිටවන්න යන්නේ මුළු 4ට කණු 4ක් මං ඉස්සෙල්ලම හිටවනවා. 44න් 4ක් අඩුනොත් තව ඉතුරු වෙන්නේ කණු 40යි. දැන් මම කරන්නේ මෙන්න මේ කණු 40 ඊඩමේ 4 පැත්තට මොකද සමචතුරස්‍ර නිසා සාධාරණව බෙදනවා මේක 4ට. 4ට බෙදපුවාම 10යි. එහෙනම් දැන් අපිට පුළුවන් 44 මුළු 4ට කණු 4ක් අයින් කරලා ඊටු ටික 4ට බෙදලා 10. නම් මෙතෙන්ට 10ක් හිටවනවා මැදට. මේ පැත්තටත් 10යි, මේ පැත්තටත් 10යි, මේ පැත්තටත් 10යි. දැන් පුතාලා බලන්න එක පැත්තකට එන කණු ගණන කීයද? එක පැත්තකට එන කණු ගණන වෙන්න ඕනේ පුතේ 10 නෙමෙයි මේ 10 කියන්නේ මැදට හිටවපු කණු 10යි. 10යි දෙපැත්ත 2යි. එහෙනම් ඔක්කොම පුතේ එක පැත්තකට කණු වෙනවා 10යි දෙපැත්ත 2යි කීයද? 12ක්. එහෙනම් උත්තරේ 12යි. හරිම භයානකයි පුතේ ඔය එකක් එකතු කරන එකක් අඩු කරන ක්‍රම වලට ගැටලු විසඳන්න ගියොත් වෙන්නේ ඔයාලට මෙලෝ දෙයක් තේරෙන්නේ නැති වෙනවා. අතරමං වෙනවා. මොකද අපි පන්ති කාමවල උගන්වනකොට ගොඩාක් වෙලාවට ළමයි බාහිරින් ගණිත ගැටලු කුරුවල් කරගෙන එනවා. එතකොට අපි ප්‍රශ්න අහනකොට වැඩි දෙනෙක් අපි දන්නවනේ අපේ පන්ති වල ළමයි පිරීලා ඉන්නවනේ නේද? දැන් ගම්පා ක්ලාස් එක ගත්තාම සමහරට එක ගෲප් එකේ ළමයි 200 විතර ඉන්නවා. අපේ මෙහි ගෲප් යනවනේ 6ක් විතර. අපේ ගණේ මූලික ක්ලාස් එකේ. එතකොට පුතේ මේ හැම කණ්ඩායමකම ළමයි 100 ගණන් ඉන්නවා. අපිට උත්තර දෙන්නේ බහුතරයක් වැරදි උත්තරයට තමයි හොස් ගාලා අත උස්සන්නේ. දැන් ගිය අවුරුදු වල නම් අපි 4 වසරේ ලොකු ගෲප් 6ක් කළා. පෙළක් අවුරුදු වල ගෲප් 7ක් විතර කරනවා. ඉතින් අපිට
මේ සැරේ මේ කොරෝනා වසංගතය නිසා අපිට දැන් වුණේ මොකද්ද? පන්ති මේ ආකාරයට පවත්වාගෙන යන්න. ඉතින් ඉදිරියට ආපහු පන්ති පටන් ගත්තට පස්සේ පුතේ අපි මේ විදිහටත් පන්ති කරනවා, පන්තියට ගෙන්නලත් කරනවා. එතකොට අපි මේ ක්‍රම හඳුන්වලා දෙනවා පසුව. පුතාලට මෙන්න මේ විදිහට ගැටලුව විසඳන ක්‍රමේ පුරුදු වුණාම පුතේ ඕක එකක් නෙමෙයි. ගණන් 8ක් 10ක් හදනකොට මේ ක්‍රමයට නිකම්ම පුතාලට මේ ක්‍රමේ එනවා. එහෙනම් මම මේ හඳුන්වලා දුන්නේ අපි ගැටලුවක් විසඳන ක්‍රමේ රූප මාධ්‍ය සහ සුළු කිරීමේ ක්‍රම ඒකාබද්ධව කරන ක්‍රමය. හරි. එහෙනම් කණු 44 මුළු 4ට 4ක් අඩුනොත් ඉතුරු 40 4ට බෙදනවා 10 10 10 මෙතන දාන්න පුළුවන්. එහෙනම් එක පැත්තකට කණු 10යි දෙපැත්ත 2යි 12යි. ගානේ අවසානයේ වෙනතුරු මේ තමන්ගේ මතකයේ පවත්වාගෙන යන්න ඕනේ. ඒ අරමුණ තියාගෙන ගාන හදන් යන්න ඕනේ. එතකොට අවසානයේ උත්තරය ආපුවම තමයි අපි නිදහස් වෙන්නේ. right. අපිට පොතේ ඊළඟට තියෙනවා තව භාග සංඛ්‍යා යෙදෙන පොඩි ගැටලු දෙකක්. අපි මේ ගැටලු දෙකක් විසඳලා බලමු. දැන් ඉස්සරහට පොතේ අපේ ප්‍රශ්න පත්‍රය. දැන් පුතාලා ඕනනම් අපේ පහවසර ප්‍රශ්න පත්‍රයක් හරි අපේ වීඩියෝ එකක් හරි බලන්න. බලපුවාම තේරෙයි ගැටලු මොකුත් තේරෙන්නේ නැහැ කියලා. මොකද හේතුව පහවසරට යනකොට අපි ටිකක් උගන්වන්නේ ගැඹුරු ගැටලු. ඒවට හොඳටම ක්‍රම දැනන් ඉන්න ඕනේ. ඒ නිසා ඒ ගැටලු වලදී සුළු කිරීම පැත්තයි ගැටලු රටාවේ පැත්තයි දෙකම බරයි පුතේ. 17 ඔන්න බලන්න සරලම ගැටලුවක්. වෙලෙන්දෙක් විකිණීමට ගෙනාවෙන්න ඕනේ. විකිණීමට ගෙනා අඹ වලින් 3න් 2ක් පළමු දින විකුණයි. දෙවැනි දින ඉතිරියෙන් 3න් 1ක් විකුණයි. ඉතිරි වූ අඹ ගණන 8ක් නම් විකිණීමට ගෙනා අඹ ගණන කීයද? එතකොට පුතේ ඇත්තටම මේවා මේ ලොකු පන්තිවලදී දෙන්න ඕනේ ගැටලු. නමුත් ශිෂ්‍යත්වය කියන්නේ දැන් ලේසි කරලා දෙන විභාගයක් නෙමෙයිනේ. ගැටලු බරයි එකේ. එහෙනම් පුතේ අපි මේක රූප වලින් අදමු. දැන් මෙතෙන්දී අපි රූප සටහන අදිනකොට ප්‍රමාණය දක්වන්න රූපයක් අපිට පුළුවන් ඍජු කෝණාස්යක් වගේ ඇඳ ගන්න. වෙලෙන්දෙක් විකිණීමට ගෙන අඹ වලින් 3න් 2ක් පළවෙනි දවසේ විකුණනවා. එහෙනම් පුතේ මම මෙහෙම රූපයක් ඇඳලා මේ ගෙනාපු අඹ ටික කියලා හිතන්නකො මේ රූපේ ඕක 3ට බෙදා ගන්නවා. 3ට බෙදාගෙන 3න් 2ක් පළමු දින විකුණනවා. එහෙනම් මම මේ කොටු දෙකක් කපනවා. 3න් 2ක්. මෙන්න මේ දෙක මැද්දෙම දානවා පුතේ. මම මෙන්න පළවෙනි දවසේ විකුණුවා. නැත්තම් මම යටින් දාන්නම්. මොකද්ද? පළමු දවසේ. එහෙනම් මෙන්න මේ දෙක තමයි පළමු දවසේ විකුණුවේ. නේද? මුළු අඹ ගොඩ සමානව 3ට බෙදලා දැන් ගේන වෙලෙන්දා ගේන අඹ ගොඩ ගොඩවල් 3කට ගැහුවොත් පුතේ ගොඩවල් දෙකක් විකුණනවා. 3න් 2ක් විකුණනවා. එතකොට මෙන්න ඉතුරුයි. දෙවැනි දින ඉතිරියෙන් 3න් 1ක් විකුණා. එහෙනම් පොතේ දෙවැනි දින විකුණුවේ මේ ඉතුරු වෙච්ච අඹ වලින් 3න් 1යි. එහෙනම් මේක ආපහු මම 3ට බෙදනවා. මෙහෙම බෙදන්නම්. මම ඒක මේ අතට පාඩ කරන්නම් පොතේ. නැත්තම් කතර යොදන්නම්. මෙන්න මේක තමයි දෙවැනි දින විකුණුවේ. දෙවැනි දින විකුණුවේ අර ඉතුරු වෙච්ච අඹ ගොඩෙන් 3න් 1 පංගුවයි. මේ ටික වික්කාම තව ඉතුරුනානේ මේ ටික අන්න එක සමානව ගොඩවල් 3කට බෙදලා එක ගොඩයි වික්කේ. මම මේ පෙන්නන්නේ පොතේ ওই භාග ගණන් කෙනේවා රූප සටහන් වලින් විසඳන්න පුළුවන්. දැන් කියනවා ඉතිරි වෙච්ච අඹ ගණන 8යි. එහෙනම් පොතේ මේ ඉතුරු වෙලා තියෙන අඹ ගණන 8යි. ඉතුරු වෙච්ච අඹ ගණන 8යි නම් පොතේ මේ කොටසට අඹ ගෙඩි 4ක් දානවා මේ කොටසට අඹ ගෙඩි 4ක් දානවා නේද? හරිනේ 4යි 4යි 8යි. එහෙනම් දෙවෙනි දින වෙලෙන්ද විකුණලා තියෙන්නේ පුතේ මොකද මේක අපි 3ටනේ බෙදුවේ. දෙවෙනි දින විකුණලා තියෙන්නේ අඹ ගෙඩි කීයද? 4යි. හරිනේ. ඉතුරුනේ අඹ ගෙඩි 8යි නම් දෙවෙනි දින විකුණලා තියෙන්නේ අඹ ගෙඩි 4යි. මොකද මේ තුන සමානව බෙදෙනවා. එහෙනම් 8 නම් මේ එකක් 4යි. එහෙනම් මේකත් 4යි මේකත් 4යි. එහෙනම් පුතේ මෙන්න මේ කොටසට එනවා අඹ ගෙඩි 12ක් නේ. 4යි 8යි 12යි. එහෙනම් මේ ටික 12යි කියන්නේ පුතේ මෙන්න මේ කොටසත් 12යි මේ කොටසත් 12යි. එහෙනම් වෙලෙන්ද පළවෙනි දවසේ විකුණලා තියෙන අඹ ගෙඩි 12යි 12යි 24ක්. අහලා බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. විකිණීමට ගෙන අඹ ගණන කීයද? එහෙනම් වෙලෙන්ද විකුණන්න ගෙනල්ලා තියෙන අඹ ගණන පුතේ මෙන්න මේ කොටසෙත් 12යි මේ කොටසෙත් 12යි මෙන්න මේ කොටසෙත් 12යි. එහෙනම් 12 වරක් 3 36යි. 36 කියන උත්තරේ තියෙනවා පුතේ තුන්වෙනි උත්තරේට. උත්තර තුනක් තියෙනවනේ නේ. 24ද 28ද 36ද කියලා. එහෙනම් තුන්වෙනි උත්තරේ 36යි. මේක සමහරලාට අමාරු ගාණක් කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට පුතේ මේක රූපවලට යනකොට මේක ලේසි ගාණක්. නේද? මේ බලන්න. අඹ ගොඩ 3ට බෙදුවා. 3න් 2ක් පළවෙනි දවසේ වික්කා. එහෙනම් මේ දෙකම පළවෙනි දවසේ වික්කා.
තව ඉතුරුණා තුනෙන් එකක්. ඕකෙන් තුනෙන් එකක් දෙවෙනි දවසේ වික්කා. වික්කට පස්සේ වෙලෙන්දාට තව 8ක් ඉතුරුණා නම් මේකට ගෙඩි 4යි මේකට ගෙඩි 4යි. එහෙනම් මෙතනත් විකුණලා තියෙන ගෙඩි 4යි මේ ටික 12යි. එහෙනම් මෙතනත් 12යි මෙතනත් 12යි නේ. 12 12 12 ඒව තුනක් 36ක් තමයි වෙලෙන්දා ගෙනල්ලා තියෙන්නේ හැම. හරි. එතකොට පුතේ මේ රූප සටහන් වලින් ලොකු ගණන් සරල කරගන්න පුළුවන්. ඔන්න මම ඒකටයි උදාහරණයක් කියලා දුන්නේ. 18 ගැටලුව බලන්න 18. පන්තියක ළමුන්ගෙන් 7න් 3ක් පිරිමි ළමුන්නේ පිරිමි ළමුන් ගණන 18ක් නම් ගැහැණු ළමුන් ගණන කීයද? මම පුතාලට මේකත් උගන්වන්නේ රූප වලින්. 7න් 3ක් පිරිමි නම් පුතේ අපි මෙහෙම අඳිනවා. මේ බලන්න 1 2 3 4 5 6 7. ඔන්න පන්තියේ ළමයි ටික ගොඩවල් 7කට ගැහුවා. 7න් 3ක් පිරිමි. ඔන්න මම වෙන් කළා. මේ පැත්ත තමයි පිරිමි. එහෙනම් පුතේ 7න් ගොඩවල් 3ක් පිරිමි නම් ගැහැණු ළමයි ඉන්නේ 7න් ගොඩවල් 4ක්. හරිනේ? 7න් 3ක් පිරිමි නම් 7න් 4ක් ගැහැණු. දැන් මෙතන දීලා තියෙනවා නේද පිරිමි ළමයි 18යි කියලා. එහෙනම් පිරිමි ළමයි 18ක් ඉන්නවා නම් ගැහැණු ළමුන් ගාන අහනවා. මේ 18ක් නිසා පුතේ 18 3ට බෙදුනොත් එක ගොඩකට ළමයි 6යි. පිරිමි ළමයි 18ක් ඉන්නවා නම් මේ ගොඩකට ළමයි 6 6 වැටෙන්නේ. එහෙනම් මේ මුළු පන්තිම සමාන ගොඩවල් වලට බෙදුවේ. එහෙනම් ගැහැණු ළමයි ඉන්නේ පුතේ මේ 6 ගොඩවල් 4ක්. එහෙනම් 6 වරක් 4 24යි. එහෙනම් පන්තියේ ගැහැණු ළමයි 24යි. මුළු ළමුන් ගාන හොවනම් පුතේ මේ ඔක්කොම ගොඩවල් ටික ගන්නවා 1 2 3 4 5 6 7යි. 6 වරක් 7 42යි. නේද? පිරිමි ළමයින්ට වඩා ගැහැණු ළමුන් කොපමණ වැඩිද කියලා ගත්තොත් මේ 24න් 18ක් අඩු කරනවා. එතකොට එක ගොඩක් වැඩි 6ක් වැඩි කියලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ පුතේ මේ භාග ගැටලු කියන්නේ රූප ගැටලු. අපි එහෙමනම් උත්තරේ ගනිමු. ගැහැණු ළමුන් ගණන පන්තියේ 6 ගොඩවල් 4ක් 24යි දෙවැනි පිළිතුර 24 හරි. පළවෙනි එක 21 ඊළඟ එක 28. හරි උත්තරේ 24. ඉතින් පුතේ මම හැම වෙලේම ගැටලුවක් විසඳනකොට මෙන්න මේ වගේ රූප පුතාලට කියලා දෙනවා. මේ වගේ රූප සටහනකින් තමයි ගැටලු විසඳන්නේ. ඉතින් පුළුවන් තරම් අපි රූප සටහන් ක්‍රමයට හුරු වෙන්න ඕනේ. පුතාලත් මේ වගේ පොඩි පොඩි රූප ඇඳ මේ ගැටලුව විසඳන්න පුරුදු වෙන්න. මම මෙතන මේ ගානේ පොඩි ඉඩකුත් වෙන් කරලා තියෙනවා. ඒ ගානේ මේ රූප සටහන හදන්න, අඳින්න වෙන් කරන්න. මේ ඇඳීම මේ වෙන් කිරීම තුල තමයි පුතේ අපිට ගණිතය ගොඩ නැගෙන්නේ. 3ට බෙදනවා රූපයක් 3න් 2ක් නම් 3ට බෙදලා කොටස් දෙකක් ගන්නවා. මෙන්න ඊටු ටික. ඉතිරියෙන් 3න් 1ක් නම් මේක නැවත 3ට බෙදනවා එකක් වෙන් කරනවා. හරි. අපි ඊළඟට පුතේ 3 වෙනි පිටුවට යමු. 3 වෙනි පිටුවට යමු. බලන්න 3 වෙනි පිටුවේ පුතාලට දීලා තියෙනවා සරල ගණන් කිහිපයක්. අපි බලමු 3 වෙනි පිටුවේ ගැටලු ටික. මොකද මම දන්නවා පුතාලට මේ ගණන් 3 එක රටාවකින් ගණන් 3 උගන්වලා නම් ගණිත ගැටලු ගැඹුරට උගන්වන්න බෑ. ගැඹුරට යන්න බෑ. ගණන් 2කින් 3කින් හදන්න වෙන්නේ සරල මට්ටම. ඒක ගැඹුරට යන්න නම් පුතේ එක රටාවකින් ගණන් 10ක්වත් උගන්වන්න ඕනේ. ඕගොල්ලෝ තව 10ක්වත් හදන්න ඕනේ. ඒ නිසා අපි ඉදිරියට ගණිත ගැටලු වලදී කරන්නේ පුතේ මේ රටාව වෙන වෙනම පුහුණු කරන එක. මෙන්න බලන්න පුතේ අගය අවට වටය අගය අවට වටය යන වචන වලට රහස් සංකේත වචන මාරු කර මෙන්න මෙහෙම දීලා තියෙනවා. බලන්න මම මෙතන දීලා තියෙනවා. මම මේකට ගන්නම් පුතේ මෙහෙම ත්‍රිකෝණයක් තරුවයි මෙන්න එකක්. දෙවෙනි එක මෙහෙම සංකේතයයි වෘත්තයේ මැද ඩොට් එකයි. තුන්වෙනි එක කළු පාට තරුවයි සමචතුරස්‍රයයි ඔන්නෝම දීලා තියෙනවා. දැන් බලන්න පුතේ මේක රහස් සංකේතයක්. හැබැයි මෙතන වචන තුන තමයි අගය අවට වටය. එතකොට මෙතන තියෙනවා අගය අවට වටය කියන වචන වලට වචන මාරු කරලා තියෙනවා. මෙතන අකුරු මාරු කරලා නැහැ.
සමහරට අගය කියන එක එක්ක මෙයා වෙන්න පුළුවන්, මෙයා වෙන්න පුළුවන්, මෙයා වෙන්න පුළුවන්. අවට කියන එක මෙයා වෙන්න පුළුවන්, මෙයා වෙන්න පුළුවන්, මෙයා වෙන්න පුළුවන්. වටය කියන එක එක්ක මෙයා වෙන්න පුළුවන්, මෙයා වෙන්න පුළුවන්, මෙයා වෙනවා. කොහොමද බලන්න මේ ගැටලුව ලෙහා ගන්න ප්‍රහෙලිකාව. අපි මෙන්න මෙහෙමයි පුතේ සැසඳීමක් කරන්න ඕනේ. දැන් බලන්න මේ වචන තුනේම තියෙන ලක්ෂණයක් තියෙනවා. මේ වචන තුනේම තියෙනවා දරුවනේ. අයන්න මුලට. දැක්කද? අයන්න මුලට යෙදිච්ච වචන දෙකක් තියෙනවා. එහෙනම් මේ උත්තර තුනේ මේ තුන් දෙනාගේ බලන්න පුතේ එක සමාන රූප මුලට යෙදිච්ච දෙන්නෙක් ඉන්නව නේද? දැන් මේ දෙන්නගේ සමාන නැහැ. හැබැයි මෙන්න මේකයි සමානයි. මේ තියෙන්නේ මේකයි සමානයි. එහෙනම් පුතේ අයන්නෙන් පටන් ගත්ත වචන දෙකක් තියෙන නිසා මුලට සමාන සංකේතයෙන් මේ දෙන. එහෙනම් මේක යටින් දාගන්න අයන්න මේක අයන්න. ඔන්න අයන්නේ අක්ෂරයට තමයි මේ තරුව තියෙන්නේ. අයන්න. හරි. ඊළඟට තවත් මේකේ තියෙනව නේද පුතේ අග අක්ෂරය මේ ය ත ය දෙකක් තියෙනවා. ය දෙකක් කියන්නේ පුතේ මේ වචන තුනෙන් අග අකුර සමාන වෙන වචන දෙකක් තියෙනවා. ය ඇවිල්ලා තියෙනවා. එහෙනම් අග සංකේතය මේක වෘත්තය මේක වෘත්තයේ මැද තිත වෘත්තයේ මැද අන්න මෙතනයි සමාන. එහෙනම් පුතේ මේ දෙන්න සමාන වගේම මේ ය වෙනුවට තමයි මේ දෙන්න තියෙන්නේ. එහෙනම් මේකය ඉස්සරහට අපි ලොකු ගණන් කරනවා පුතේ. හරි නේද? දැන් අපිට වචන ටික වෙන් කරගන්න පුළුවන්. එහෙනම් පුතේ මේක තමයි මොකද්ද? අයන්නෙන් පටන් අරන් යයන්නෙන් ඉවර වෙනක මොකද්ද? අගය. මෙන්න අගය. ඊළඟට මේක තමයි අයන්නෙන් පටන් ගත්ත අනිත් වචනේ මොකද්ද? අවට. හරිනේ? එහෙනම් මේක මොකද්ද? අවට. එහෙනම් මේක මොකද වෙන්න ඕනේ? යයන්නෙන් ඉවර වෙන අනිත් වචනේ මොකද්ද? වටය. එහෙනම් පුතේ මේ රූප වලින් අයන්න වෙනුවට තමයි තරුව. වයන්න වෙනුවට තමයි මේ රූපේ. ටයන්න වෙනුවට තමයි වෘත්තය. වයන්න වෙනුවට තමයි මෙහා. ටයන්න වෙනුවට තමයි මේ වෘත්තය. යයන්න වෙනුවට තමයි වෘත්තයේ මැද තිත. ගයන්න වෙනුවට තමයි සමචතුරස්‍රය. යයන්න වෙනුවට හරි. ඔන්න පුතේ දැන් සංකේත හරි. එහෙනම් අපි බලමු 19 වෙනි එකට උත්තරේ මොකද්ද? වටය සඳහා රහස් වචනේ මොකද්ද? වටය. එහෙනම් වටය වෙනුවට රහස් වචනේ තමයි පුතේ මෙන්න මේක. එහෙනම් මෙයා තියෙන්නේ මොකද්ද? මෙහෙම සංකේතයක් එන්නත් ඕනේ මුලට. දෙකට වෘත්තයක් එන්නත් ඕනේ. අගට වෘත්තයේ මැද තිතක් එන්නත් ඕනේ. එහෙනම් පුතේ ඕකේ උත්තරේ හරියටම තියෙන්නේ දෙවැනි උත්තරේ. එහෙනම් දෙවැනි පිළිතුර නිවැරදි. දෙවැනි පිළිතුර නිවැරදි. හරි නේද පුතේ? ඔන්න වටය සඳහා ගැලපෙන උත්තරය 2. 20න් අහනවා 8ය සඳහා මොකද්ද උත්තරේ? 8ය. දැන් බලන්න අයන්නට එන්න ඕනේ මොකද්ද? අයන්න එන්න ඕනේ තරුව. ඒ නිසා අයන්නට තරුව ඇවිල්ලා තියෙන්න ඕනේ. තයන්නට එන්න ඕනේ මේ වෘත්තය මැද්දට වෘත්තය. නේද? වෘත්තයට. යයන්න වෙනුවට එන්න ඕනේ මොකද්ද? මෙන්න මෙහෙම. පුතාලට ඉස්සරහට මේවෙන් ගොඩක් ගණන් කරන්න තියෙනවා. දැනට අපි හඳුන්වා දීම මෙහෙම යන්නේ. එහෙනම් පුතේ උත්තරේ මොකද්ද බලන්න. 8ය කිව්වොත් පුතේ අපි ගන්න ඕනේ තරුවයි වෘත්තයට මැද තිතයි. එහෙනම් ඔය උත්තරේ තියෙනවා. කොතනද බලන්න? 3 වෙනි උත්තරේ තියෙනවා. ඒ නිසා පුතාලට මේ උත්තරේ 3 වෙනි රූප සටහනේ තියෙනවා. එහෙනම් මේ විදිහට රූප සටහන අපි මේකට කියන්නේ පුතේ සංසන්දනය කිරීම සැසඳීම. ඕකත් ගණිතයේ තියෙන ඕන එක නිපුණතාවයක්. හරි. එහෙනම් ඔන්න හරි පුතේ. අපි ඊළඟට බලමු. තවත් අපිට ගණිතය ඉගෙන ගනිද්දී එක එක මේ විභවතාමාන ගැන තමයි පුතේ අපි කතා කරන්නේ. දැන් මේවා ඉදිරියේදී අපි හොඳට ගැටළු විදිහට කතා කරමු. අපි හඳුන්වා දීම මෙහෙම යනවා. දැන් ඉස්සරහට අපි කරනවා ඉංග්‍රීසි අක්ෂර වෙනුවට සිංහල අකුරු එහෙම එන රහස් සංකේත විසඳීම් කරනවා ගැටළු. පහත දැක්වෙන රූපයේ දෙස ඉහළින් බැලුව විට පෙනෙන ආකාරය දැක්වෙන පිළිතුරු තෝරන්න. අපි ගොඩාක් වෙලාවට පුතේ මෙන්න අපේ මේ නිරීක්ෂණ කුසලතාවයේ අඩුපාඩු. අපි යම් දේවල් දිහේ බලලා පුරුදු වෙලා තියෙන හැමදාම බලන පොදු විදියට. නමුත් පුතේ අපි යම් දේවල් විවිධ ආකාරයෙන් බලන්න ඕනේ. දැන් ඇත්තටම අපි පරිසරයේ අපිට පුතේ ඇස් මට්ටමට පේන මේ ඉදිරියෙන් තියෙන පෙනුමනේ අපිට හැම වෙලෙම පේන්නේ නේ.
අපිට ඉදිරියෙන් පේන පේන. හැබැයි අපිට අහසින් යන්න පුළුවන් වුණා නම් හෙලිකොප්ටර් එකක හරි. නේද? අපි අහසින් යන්න ගියොත් හෙලිකොප්ටර් එකක හරි. අපි හිතමු ගුවනින් යනවා කියලා. එතකොට පොතේ හිතන්න යනකොට අපිට ගෙවල් කොහොමද පේන්නේ? අපිට ගෙවල් පේන්නේ වහලවල් විතරයි. ඇයි උඩ ඉඳන් බලනකොට ගෙයි පේන්නේ වහල විතරනේ. යට පේන්නේ නැහැ නේ ජනේල් දොරවල් ඒවා මේවා පේන්නේ නේද? අපිට දැන් පාර දිගේ පැත්තෙන් බලන් යනකොට නම් ගෙවල් කඩ සාපු පේනවා. හැබැයි අහසින් ඉඳන් බලන් යනකොට මොකද වෙන්නේ? පේන්නේ මොනවද? අර වහලවල් ටික විතරයි. අපිට දැන් කවුරු හරි සෙනඟ කට්ටියක් කුඩ ඉහළගෙන යනවා. අපිට කුඩ ඉහළගෙන ගියාට පාරක් දිගේ යනකොට අපිට කුඩේ ඉහළගෙන ගියාට මේ යන ඔක්කොම දන්නවා. අපිට පේනවා. අපි දැන් බලන් ඉන්නවා උඩ තට්ටුවක ඉඳන්. එතකොට කුඩ ඉහළන් යනවා. අපිට පේන්නේ මොකද? කුඩ ටික විතරයි. මොකද ඉහළින් ඉඳන් බලනකොට පේන ආකාරය වෙනස්. ඒ නිසා පුතේ අපි යම් යම් හැඩතල දිහා ඉදිරියෙන් පසුපසින් බලන ආකාරය ගැන ඉගෙන ගන්න දැන් පුතාලා දන්නවා. ඉදිරි පෙනුම, පැති පෙනුම, සැලැස්ම කියන වචන ඉගෙනගෙන තියෙනවා. දැන් අපි බලමු පුතේ සැලැස්ම. මෙන්න මෙහෙම බෝතලයක්. මේ වගේ අර ගොරු ලේත්තුවක් වගේ. මෙන්න මේ වගේ මේක දිහා ඉහළින් බලනකොට පෙනෙන ආකාරය කොයි අවස්ථාවද කියලා. 1 2 3 කියලා. දැන් පුතේ මේක ටිකක් අපි පුරුදු වෙන්න ඕනේ. මම මෙතනින් පස්සේ පුතාලට කියන්නම් මේක පුරුදු වෙන්න. පළවෙනි රූපේ තියෙන්නේ උත්තර 3ක් තියෙනවා. පුතාලා හොඳට බලන්න තර්ක කරන ආකාරය. පළවෙනි එක තියෙන්නේ මෙන්න මෙහෙම. මෙහෙම පේනවද කියන එක. දෙවෙනි එක තියෙන්නේ මෙන්න මෙහෙම පේනවාද කියන එක. තුන්වෙනි එක තියෙන්නේ මෙන්න මෙහෙම පේනවාද කියන එක. හරි. දැන් පුතේ මෙතන මේ පෙන්눔 කරන්නේ දාර දෙකක්. මේකේ දාර දෙකක් සයිඩ් වෙනවා. එහෙනම් මේ දාර දෙකක්. දැන් ඔන්න බලන්න පුතේ අපිට උඩ ඉඳන් බලනකොට මේක එක දාරයක්. ඔය කට. එතකොට මේක චූටිම චූටිද? කට චූටිද? අපි දන්නවනේ දැන් පුතාලා දන්නවා අපේ තියෙන දැන් සාමාන්‍යයෙන් කුස්සියේ තියෙන යම් යම් උපකරණ ගත්තාම පෙලක් ඒවේ කට කුඩයි. මේ සමාට අපි දන්න අර බත් මුට්ටියේ කට ටිකක් කුඩයි. හැබැයි ඊට වඩා නෑමි අර ඇතිරියේ කට වැඩිනේ කට ලොකුයි. නෑමිලියේ කට කුඩයි. දැන් ඒ වගේම ගත්තාම බේසමක කට ලොකුයි. හැබැයි කලයක කට කුඩයි. කලයක කට කුඩයි. අන්න ඒ වගේ පෙලක් ඒවේ තියෙනවා පුතේ මෙතන නිරීක්ෂණය කරපුවම මේකේ කට චූටිම නෑ. එහෙනම් මේක වෙන්න බෑ නේද පුතේ? මෙච්චර චූටි කටක් නෙමෙයි. දැන් ඔන්න බලන්න පුතාලා අපි මේ කෙලින් ගත්තොත් දැන් මෙන්න මෙහෙම මම මේ රූප සටහනේ මේ දෙපැත්තේ ගත්තාම උඩ ඉඳන් බලනකොට මෙන්න මේ පැත්ත මේ ධාරය අපිට පේනවා. මේ තමයි මායිම. මේ සීමාව පේනවා. මේක වෘත්තයක් වගේ අපිට මෙහෙම පේනවා. අනිත් එක මේක. එතකොට පුතේ මෙන්න මේ කටේ ධාරයේ මේ ධාරයේ අතර තරමක පරතරයක් තියෙනවා. බොහෝම චූටි පරතරයක් නෙමෙයිනේ. එහෙනම් අපි බලන්න ඕනේ පුතේ මෙන්න මේ පරතරයට ගැලපෙන පරතරයක්. අපි හිතමු දැන් මෙහෙම මෙන්න මේ මට්ටමින් ගත්තාම මෙන්න මේට සමාන පරතරයක් තමයි. දැන් මෙතන එහෙම පරතරයක් නැහැ නෙමෙයි චුට්ටයි. නේද? චුට්ටයි. ඒ නිසා මේක ගැලපෙන්නේ. එහෙනම් පුතේ මේ වගේ පොඩි පරතරයක් තියෙන අවස්ථාව මෙන්න මේක තමයි ගැලපෙන්නේ. දැන් එහෙමනම් පුතේ මම ඉතුරු දෙකට ගැලපෙන්න රූප දෙක උත් ඇඳලා පෙන්නන්නද පුතාලට? මේ වගේ අවස්ථාවකට ගැලපෙන්නේ පුතේ මෙන්න මෙහෙම අවස්ථාව. මෙන්න මෙහෙම වුණා නම් පුතේ මේක ගැලපෙනවා. ඇයි? මේ දෙක අතර පරතරෙන්නේ බොහොම චූටි. දැක්කනේ? බොහොම චූටි. මෙන්න මේ වගේ අවස්ථාවක් ගැලපෙනවා මේකට. දැක්කද? මොකද මෙතන තියෙන්නේ පුතේ මේ චූටි පරතරයක්. එතකොට මේකට ගැලපෙන්නේ මේක. මේකට ගැලපෙන්නේ මෙහෙම පරතරයක්. කට කුඩයි. කට කුඩයි. මේක විශාලයි. එතකොට මෙන්න මේවා ගැලපෙනවා. හරි නේද පුතේ? මේවා දැක්ක නේද? එහෙමනම් පුතේ මෙන්න මේ වගේ අවස්ථා අපි හඳුනා ගන්න ඕනේ. අපිට පෙනෙන ආකාරය නිසා අපි දරුවනේ යම් යම් නිරීක්ෂණයන් මේ ඉහළින් ඉඳන් බලන ආකාරය පුරුදු වෙනවා. දැන් පහුගිය අවුරුදු වල තිබුණා. දැන් ඊළඟටත් තියෙනවා මේ පීරිස්කෝප් එකක් දිහා හරි අපි බලනකොට උඩින් බලන ආකාරය. දැන් හිතන්න පුතේ දැන් නම් අපිට ඉස්සර වගේ මේ ගොඩාක් අපිට මේ බලන්න පුළුවන් මේ ෆෝන් වලින් අර එහෙම තියෙනවා විස්තර ඡායාරූප ගත්ත ඒවා. දැන් අපිට සාමාන්‍ය පුතේ චෛත්‍යයක් පේන්නේ නේද? අපිට මෙහෙම චෛත්‍යයක් පේන්නේ මෙහෙමනේ නේද? මේ විදිහට තමයි පේන්නේ. එතකොට මෙහෙම ලස්සනට පේනවා චෛත්‍ය. ඕකනේ අපි චෛත්‍යක හැඩය ගත්තාම තියෙන්නේ. පන්සල් වල චෛත්‍යක හැඩය අපිට හැම වෙලෙම පේන්නේ කොහොම. හැබැයි බලන්න සමහරලාට අර පෙන්නනවා
පොයේ දවස්වලට එහෙම ගුවනේ සිට ගන්න ඡායාරූප. එතකොට පුතේ ගුවනේ සිට ගන්නකොට මේ චෛත්‍ය පේන්නේ මේ වගේ. නේද? මෙන්න මේ විදිහට පේන්නේ. ඇයි ඒක උඩින් ඉඳන් බලනකොට පේන ආකාරය වෙනස්. පැත්තෙන් බලනකොට පේන ආකාරය වෙනස්. ඒ නිසා දරුවනේ යම් යම් ඝන වස්තු දිහා විවිධ ආකාරයෙන් බලනකොට පේනෙන ඒ පෙනුම පිළිබඳත් විභාගවලදී අහනවා. ඒ කුසලතාවයත් ගන්න මම නැවත මේකෙදි කියනවා. මෙතන පරතරය අඩුයි කියන්නේ මේ උඩ කටයි මේ වටේ රවුමයි පොඩි වෙනසයි තියෙන්නේ. මෙතන උඩ කට චූටි වටේ රවුම විශාලයි. එතකොට පුතේ මේකේ පොඩි රවුමයි ලොකු රවුමයි. එහෙනම් මේ වගේ එකකට ගැලපෙන්නේ පුතේ මෙන්න මේ වගේ උත්තරයක්. හරි. ඔන්න ඕවත් වොමනා වෙනවා. 22 ගැටලුවේ පුතාලට හඳුනලා දෙන්න ඕනේ බලන්න දීලා තියෙනවා පුතේ අඩු කෝප දෙකක්. දැන් මෙහෙම අඩු කෝප හැඩ පුතාලා දැකලා තියෙනවනේ. මෙහෙම අඩු කෝප හැඩයක් තියෙනවා. සමහර කෝප තියෙනවා මෙහෙම. ටිකක් අර ගොඩක් ඉහළකින් නම් බලන්න ඕනේ. ගොඩක් ඉහළකින් මේකේ අඩු දෙකක් තියෙනවා. එතකොට ඔන්නෝක දිහා බලපුවාම උඩ ඉඳන් බලනකොට පේනෙන නිවැරදි උත්තරය පළවෙනි එකද දෙවෙනි එකද තුන්වෙනි එකද අහනවා. මම පළවෙනි උත්තරය පෙන්නනවා. පළවෙනි උත්තරය තමයි මෙන්න මෙහෙම අවස්ථා දෙකම. දෙකම මෙහෙම අවස්ථා මේකට අණ්ඩකුත් තියෙනවා. මේකට අණ්ඩකුත් තියෙනවා. මේකට අණ්ඩකුත් තියෙනවා. සමහරවිට වාහන දිහේම උඩ ඉඳන් දැන් නම් ඉතින් තට්ටු උඩ කොට නැගිල්ලක් ඉඳන් බලන්න පුළුවන්. උඩ ඉඳන් බලනකොට කාර් එකක් පේන්නේ කොහොමද? බස් එකක් පේන්නේ කොහොමද? ලොරියක් පේන්නේ කොහොමද කියලා. හරි. දෙවෙනි අවස්ථාවේ දෙන්නේ මෙන්න මෙහෙම එකයි. මෙහෙම එකයි. මෙහෙම අණ්ඩයි, මෙහෙම අණ්ඩයි, මෙහෙම අණ්ඩයි. තුන්වෙනි අවස්ථාවේදී දෙන්නේ පුතාලට දැන් මෙතන මේ දීලා තියෙන තොරතුරු අනුව තර්ක කරන්න පුළුවන් මේ උත්තර තුනෙන් කෝකද ගැලපෙන්නේ කියලා. මේ බලන්න පුතේ අපිට පෙනෙන දාර දෙක තමයි පුතේ මෙන්න මේ උඩ කට සහ පතුල. මේ උඩ කට පතුල. එතකොට පුතේ මේ පතුල පේන්නේ මේ විදිහට නේද? එහෙනම් උඩ කටයි පතුල. උඩ කට ලොකුයි පතුල කුඩායි. ඒ නිසා පුතේ අපිට හැම වෙලේම මේකෙන් පතුල පේනවා. මේ කෝපේ පතුල පේනවා. එතකොට ඒක නිසා මේ කෝපේ පේන ආකාරය මේක හරි. මේක හරි. මේක වැරදි. මෙහෙම පේන්න බෑ කෝපේ. මොකද හේතුව මේකේ පතුල කුඩායිනේ. එතකොට මේ පැත්තේ අඬක් තියෙනවා. එහා පැත්තේකට අඬු දෙකම තියෙනවා. මේ අඬු තමයි තියෙන්නේ. එහෙනම් පුතේ අඬු වලින් නම් අඬු පිහිටීම මේ තුනම හරි. රූප තුනම හරි. එහෙනම් පුතේ ගන්න ඕනේ මේ කෝපේ උඩ කටයි පතුලයි එක සයිස්. එහෙනම් උඩ මේ දාරේ එක සයිස් කියන්නේ පුතේ ඒක පේන්න ඕනේ තනි රවුමක් විදිහට. තනි රවුමක් විදිහට පේනවා. ගොඩක් ඉහළකින් මේ කෝපයක් ළඟ ඉඳන් නෙමෙයි මේක ගොඩක් ඉහළකින් නම් බලනකොට දැන් කෝපයක් දිහා බලන්න ටිකක් ඉහළකින් සාමාන්‍ය ඉහළ මට්ටමක ඉඳන් බලනකොට පේන ආකාරය මේ. එහෙමනම් පුතේ වෙන්න ඕනේ මේකේ පතුලයි උඩ කටයි එක සමාන නිසා පුතේ මේක පෙන්වන ආකාරය වෙන්න ඕනේ මෙන්න මේ රූපය. එතකොට බලන්න පුතේ හරියට පළවෙනි කෝපය මේක ගැලපෙනවා. දෙවෙනි කෝපයට මේක ගැලපෙනවා. නිවැරදි උත්තරේ දෙක. මේ කෝප දෙකම එක වගේ පේන්නේ නැහැ. මොකද හේතුව මේකේ පතුලේ ආකාරය නිසා පුතාලා බෝතල් දිහා බලන්න උඩ ඉඳන් ඊට පස්සේ විවිධ බෝතල් දිහා බලන්න උඩ ඉඳන් පුතාලගේ ගෙදර තියෙන මේ කුස්සියේ තියෙන නෑ බෙලි වලම් බේසන් ඒව දිහා උඩ ඉඳන් බලන්න. ටිකක් තරමක් කියන්නේ පොළොවේ මට්ටමේ ඉඳන් උඩ මට්ටමේ හරි පුටුවක් උඩ නැගලා හරි ටිකක් බලන්න. එතකොට පුතාලට තේරෙනවා මේ තියෙන හැඩහුරුකමේ වෙනස්කම. හරි. ඒ නිසා පුතේ අන්නේ ලක්ෂණය හඳුනා ගන්න ඕනේ. මේ නිවැරදිව පෙනෙන ආකාර මෙන්න. හරි. ඊළඟට තියෙනවා පුතේ අපි අර පරිමාණයකට අනුව ඇඳලා හදන ගණන්. මේවා ගණන් පුතේ විභාග වලට එනවා. ගොඩාක් අමාරු ගණන් එනවා. මම ඒව ගැන දැන් කතා කරන්න යන්නේ මේ වෙලාවේ. පුතාලට දැන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේම පහේදී දැන් පහේ ළමයින්ට මම මේ දවස්වල ගණිත ගැටලු ගියාට ලබන මාසෙන් පස්සේ වගේ තමයි ඒගොල්ලන්ට ශිෂ්‍යත්ව පහුගිය විභාගවල විශේෂ ගණන් ටික කරන්නේ.
දැනුත් ශිෂ්‍යත්ව ගැටළු ගොඩාක් කරනවා මේ දවස්වල පහේ දරුවන්ට පහුගිය පේපර් වල. හැබැයි ශිෂ්‍යත්වයටම ආපු විශේෂ ගැටළු තියෙන ගණන් තියෙනවා. ඒවා අපි කතා කරනවා වෙන වෙනම අරන්. ඒවැ පිලක් අවුරුද්දල හිතා ගන්න බැරි තරම් අමාරු ගණන් දුන්නා. පුතාලගේ බලන්න මේ 23 වෙනි ගාන මීටර 5ක් දිග මීටර 5යි උස මීටර 1යි තාප්පයක තීන්ත ගෑමට තීන්ත ලීටර 1ක් අවශ්‍ය වෙනා දිග 10යි උස 2යි. මේ බලන්න පුතේ. දිග 5යි m උස 1යි m. මේකට ලීටර 1ක් යනවලු. ඊළඟට කියනවා දිග 10යි m උස 2යි m. එවැනිම තාපයක තීන්ත ගන්න අවශ්‍ය ප්‍රමාණය. එතකොට මේක කොච්චරක් යනවද? උත්තරේ ලීටර 2ද 3ද 4ද. හැබැයි මේ දරුවන්ට ක්‍රමයක් තියෙනවා. ඒගොල්ලෝ දකින්නේ ගානේ පොඩි. පුතාලා දකි 5 10. 5 දෙගුණ වෙලා 1 2 දෙගුණ. එතකොට දරුවා දකිනවා දෙගුණ වීමක් මෙතන. එයාට ඊට වඩා වැඩියමක් පේන්නේ. මෙයා වගේ අරයා දෙගුණයක්. මෙයා වගේ අරයා දෙගුණයක් නම් මීටර ලීටර 1යි නම් මෙන්න ලීටර 2යි. ඒක තමයි පළවෙනි රවට්ටන උත්තරේ වැරදි. 5යි උස මීටර 1යි. මෙන්න තාපේ මේකට ලීටර 1යි. 10 දෙකේ තාපයක් කියලා කියන්නේ 10ක් කියන්නේ දිග මේ වගේ දෙගුණයක් වෙනවා. මේ 5 දෙකක් වෙනවා. දිග 10ක් වෙනවා. 5 දෙකක් වෙන්න ඕනේ දිගනේ. මේ 5කට ගත්තා වගේ දෙගුණයක් වෙන්න ඕනේ. 10ක් කියන්නේ 5 දෙකක්. උස මීටර 2ක් කියන්නේ මීටරේ දෙකක්. එතකොට මේක මීටරයයි මේක මීටරයයි. මීටරේ දෙකක්. එතකොට මේ උස වගේ දෙකක්. මේ දුර වගේ දෙගුණයක් වෙන තරමට රේඛාවක් ඇඳ ගන්න ඕනේ. මේ උස වගේ දෙගුණයක් වෙන තරමට ඇඳලා දැන් ඔන්න බිත්තිය ගන්නවා. මේක මීටර 2යි. දැන් අපි රූප සටහනෙන් බලන්න ඕනේ කී ගුණයක් වුණාද කියලා. දැන් මෙතනදී පේන්නේ දෙගුණයක් වුණා වගේනේ. දැන් අපිට තේරෙනවා දිග දෙගුණයක් වුණා 5යි 10යි උස දෙගුණයක් වුණා. එහෙනම් දැන් මේ බිත්තියේ විශාලත්වය වැඩිලා තියෙන්නේ මේ වගේ 4 ගුණයකින්. මේ වගේ 4 ගුණයකින් විශාලයි. හරි නෙමෙයි. 5යි 1යි 5යි 1යි 5යි 1යි 5යි 1යි. එහෙනම් මේ වගේ ප්‍රමාණ 4ක් ගන්න සකස් වෙනවා. 5 2යි. එහෙනම් දැන් දරුවට මේක වර්ගඵලයෙන් උගන්වන්න බෑ. මොකද හේතුව වර්ගඵලය කියන එක දැන් සිලබස් එකේ නෑ මේ දරුවන්ට. ඉස්සර නම් අපි කියන්නේ වර්ගඵලය උගන්වන්න. දැන් මේ අලුත් සිලබස් එකේ එන්න කලින් ගිය අවුරුද්දේ දරුවන්ට කියන්නේ නම් මේ ගිය අවුරුද්දේ කියන්නේ 2020 දරුවන්ට කියන්නේ නම් ඉස්සර මේ 19 දරුවන්ට කියන්නේ වර්ගඵලය. දිගඵලයෙන් ගුණ කළා. එතකොට මෙතන වර්ග මීටර 5යි. වර්ග මීටර 5ට 1 ලීටර එක නම් මේක දිගඵලයෙන් ගුණ කළා 10 වරක් 2 20යි. වර්ග මීටර 20ට. එතකොට දරුවන්ට උගන්වනවා වර්ගඵලය 4 ගුණයක් නම් 4 ගුණයක් කියලා. දැන් පරිමා වර්ගඵලය 5 වසර තෙක් සිලබස් එකේ නැහැ අයින් කළා. ඒ නිසා අපි වර්ගඵලයෙන් නැතුව ශිෂ්‍යත්වයට මේක වර්ගඵලයෙන් නැතුව දෙන්න පුළුවන් ප්‍රමාණයට ඇඳීමේ අදහසින් එහෙනම් මේක දෙන්න පුළුවන් ගාණක් විභාගෙට. මේ වගේ ප්‍රමාණ 4ක්. එහෙනම් ලීටර 4යි. උත්තරේ තියෙන්නේ මෙන්න මෙතන. මේ තියෙන ලීටර 4යි. එහෙනම් දරුවා තුළ කුසලතාවයක් එන්න ඕනේ ප්‍රමාණයට ඇඳීම. පුංචි කාලේ ඉඳන් ඒක නිපුණතාවයක් දරුවාට දැන්. ඒකනේ ඝනක රාමුවක් ඇඳගත් එක සමාන ඝනක අඳින්නේ. එකක් පොඩි එකක් ලොකු නෙමෙයිනේ. ඒ නිසා දරුවාට ඒකට ගැළපෙන්න අඳින්න ඕනේ. දැන් චිත්‍රයක් අඳිනකොට උනත් ළමයා දන්නවනේ අම්මා ඇඳලා අම්මට වඩා උස අඩු වෙන්නනේ දුව පුතා අඳින්නේ නේද? ඒ ප්‍රමාණයට ඇඳීම. දැන් පොඩි කාලේ එහෙම අඳිනකොට එහෙම ලොකු ඔලුවක් ඇඳලා සමහරට දාන්නේ චූටියක්. ඒ පොඩි කාලේ. හැබැයි දැන් ලොකු වෙනකොට ළමයා දන්නවා ශරීරයේ ප්‍රධානම අතපය වගේ අවයව අර තම ශරීරයේ හිසට සාපේක්ෂව දාන්න. දැන් පොඩි කාලේම ලොකු ඔලුවක් ඇඳලා චූටි ඇස්නේ දාන්නේ, චූටි කටන්නේ දාන්නේ. දැන් අපි ළමයා දන්නවා වයසට යනකොට ඒකට ගැළපෙන්න එකක් එන්න ඕන කියලා. හරි. ඒ නිසා අපි ප්‍රමාණයට ඇඳීම ගැන දරුවට මේ වැනි දෙගුණයක් දැන් ඉස්සරහට තියෙනවා. උතුරට මීටර 20ක් යනවා, දකුණු අත පැත්තට හැරිනවා මීටර 40ක් යනවා. නැවත දකුණු අත පැත්තට හැරෙනවා මීටර 10ක් යනවා. එතකොට මේ ප්‍රමාණ වෙනකොට 20ට ඇඳපු දිගින් භාගයක් තමයි 10ට ගන්නෙ. එතකොට මේ වගේ ප්‍රමාණයට අඳින්න තියෙන පරිමාණ සැලසුම් යටතේ තියෙන ගැටලු වර්ගයක් තමයි මේක. උත්තරේ ලීටර 4යි. අපි ඒවා ඉස්සරහට ගොඩාක් කතා කරමු. ඊළඟට අපි බලන්න පුතාලගේ 24 ගැටලුව. මම 24 වෙනි ගැටලුව
මම මේ ඔක්කොම එක දිගට ගන්න නැහැ පුතේ. ඔයගොල්ලන්ටත් වෙස් නිසා මම මේක වීඩියෝ දෙකකින් පුතාලට මාසේ අන්තිමට අනිත් වීඩියෝ එක වන්නම්. මම මේ පිටුවේ අද පුතාලට මොකද මේක ගැටලු කියන්නේ ගොඩාක් වේගෙන් දඩි පිටි ගාලා යන්න බෑ. හැබැයි පුහුණු වුණාට පස්සේ යන්න පුළුවන්. ඔයාලා මේ ගැටලු පුහුණු වෙලා තිබ්බනම් මට සාකච්ඡා කරන්න තිබ්බා බොහොම වේගෙන්. 24 වෙනි ගැටලුව බලන්න පුතේ. මමත් මගේ මිතුරන් 3 දෙනෙකුත් එකිනෙකා අතර වෙසක් සුබ පැතුම් හුවමාරු කර ගත්තෙමු. හුවමාරු වූ සුබ පැතුම්පත් ගණන කීයද? 6යිද 12යිද 20යිද? මමයි මගේ මිතුරු 3 දෙනෙකුයි එකිනෙකා අතර වෙසක් සුබ පැතුම්පත් හුවමාරු කරගත්තා. මම යාළුවට යාළුවා මට දැන් සමහර දරුවන්ට හිතනවා මායි මිතුරු 3 දෙනයි කියන්නේ ඔක්කොම 4යි. මේ මායි මගේ මිතුරු 3 දෙනා කියන්නේ ඔක්කොම 4යි. එතකොට 4 දෙනා හුවමාරු කරගත්තයි කොහොම දරුවන්ට හිතෙන්න පුළුවන් මං යවනවා එයා මට එවනවා 4 වරක් 2 8යි වගේ උත්තරයකට දරුවා අදහස යනවා. දරුවන්ට ඒ වගේ තර්ක තමයි මුල දෙන්නේ. නමුත් මෙතන 8 කියන උත්තරේ දීලානේ. හරිනම් 8 කියන එකත් දෙන්න තිබ්බා. හරි. ඒ නිසා මේ ගැටලුව තේරුම් අරගන්න ඕනේ මෙහෙමයි. මමත් මගේ මිතුරන් 3 දෙනෙකුත් අතර. මෙන්න බලන්න පුතේ මම ඔයාලට කියලා දෙනවා මෙන්න මම. මෙන්න මිතුරු 3 දෙනා. එතකොට මෙන්න මේ අපි කට්ටිය තමයි මේ විදිහට මේ වෙසක් සුබ පැතුම්පත් හුවමාරු කරගත්තේ. මොක අපිට මෙහෙම තර්ක කරන්න පුළුවන් පුතේ. අපි මේ වෙසක් කාඩ් අනිත් යාළුවට යවන්න කලින් ගන්න එපේ මිලදී ගන්න එපේ. දැන් මට ඉන්නේ මේ යාළුව 3 දෙනා වගේ මෙයාට ඉන්නේ අනිත් 3 දෙනා. එහෙනම් හැම කෙනෙක්ම තමන් අනිත් යාළුවන්ට යවනවා. එහෙනම් මම කඩේට ගිහිල්ලා ගන්නේ මේ 3 දෙනාට වෙසක් කාඩ් 3යි. හොඳයි පුතේ බලන්න එහෙමනම් ඔයාලගේ මේ ගැටලුව මම මගේ මිතුරු 3 දෙනෙක් එක්ක තමයි හුවමාරු කරගන්නේ. එහෙනම් මට යාළුවෝ 3 දෙනෙක් ඉන්න නිසා මම යාළුවෝ 3 දෙනාට වෙසක් කාඩ් 3ක් ගන්න වෙරෙන්න මම ගන්නෑ මට වෙසක් කාඩ් එක ගන්න. නේද කවදාවත් අපි වෙසක් කාඩ් ගන්නෑ නේ මට මම දාන්නේ නෑනේ මා විසින් මාහට සුබපතල වෙසක් කාඩ් දැන් කවුරු හරි එහෙම ඉන්නවද? තමන්ට වෙසක් කාඩ් එකක් තමන්ම ගිහින් තැපෑලෙන් ඒවා ගන්නයි නෑනේ. නිසා මම යවන්නේ මේ තුන. මම ගන්නේ වෙසක් කාඩ් 3යි. මෙන්න මේ යාළුවාගෙන් ඇහුවොත් ඔයා කීයක් ගන්නවද පුතේ වෙසක් කාඩ් කියලා. එතකොට එයා කියනවා එයා ගන්න මෙන්න මේ ඉතුරු 3 දෙනාට. එහෙනම් මෙයා ගන්න මේ ඉතුරු 3 දෙනාට. එහෙනම් 4 දෙනෙක් නම් ඉන්නේ පුතේ හැම වෙලෙම. මේ 4 දෙනාට හැම කෙනාටම ඉන්නේ යාළුවෝ 3 දෙනා. එහෙනම් මෙයා ගන්න අනිත් 3 දෙනාට 3. එහෙනම් මෙයා කඩේට ගිහිලා වෙසක් කාඩ් ගන්න. මෙයාටයි මෙයාට 3යි. මෙයාත් ගන්න 3යි. එහෙනම් පුතේ අපි 4 දෙනාම කඩේට ගිහිල්ලා ගන්න වෙසක් කාඩ් 3. ඇයි? හැම කෙනාටම ඉන්නේ යාළුවෝ 3 දෙනා. මෙයාටත් යාළුවෝ 3 දෙනයි. මෙයාටත් යාළුවෝ දෙන. එහෙනම් පුතේ මේක 4 දෙනාම 3 බැගින් ගන්නවා. 4 දෙනාම 3 බැගින් මිලදී ගනි. ඒ කියන්නේ පුතේ කඩේට ගිහිල්ලා 4 දෙනාම ගන්න වෙසක් කාඩ් 3. එහෙනම් පුතේ උත්තරේ තමයි 4 වරක් 3 12යි. එහෙනම් උත්තරේ මෙන්න. දැන් පුතාලට ওই ගැටලුව අපි අහනෝනේ ළමයින්ගෙන් විසඳන්නේ කොහොමද කියලා. එතකොට දැන් දරුවන් ඔයාලට පුතේ පන්ති වලදී මේකේ උගන්වන ක්‍රමේ තමයි මොකද්ද? සමහර පන්ති වල හැමෝම නෙමෙයි. මමයි මගේ යාළුවෝ 3 දෙනා කියන්නේ ඔක්කොම 4නේ. ඕවගේ ගැටලු වලට ආවොත් කියනවා 4 ඊට එකක් අඩු සංඛ්‍යාවෙන් ගුණ කරන්න කියලා. ඉතින් 4 ඊට එකක් අඩු සංඛ්‍යාවෙන් ගුණ කරනවා 12යි එනවා. හැබැයි මේක දන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඒ උගන්වන්නේ කොහොමද? 4 ඊට එකක් අඩු සංඛ්‍යාවෙන් ගුණ කරන්න. එතකොට 4 වරක් 3 12 එනවා උත්තරේ. නමුත් ඒක වෙන්නේ මෙහෙමයි. වැදගත් වෙන්නේ මොකක්ද කියලා අවබෝධ කරගෙන යන එක. දැන් අපිත් කරන්නේ 4 3ෙන් ගුණ කරන එක තමයි. එහෙනම් මිතුර 5 දෙනෙක් හිටියනම් මිතුරන් 5 දෙනෙක් හිටියනම් මොකද වෙන්නේ? එතකොට ඔක්කොම පිරිස 5 දෙනා. එහෙනම් 5 දෙනාම කඩේට ගිහිල්ලා ගන්නේ තමන්ගේ අනිත් අය 4 දෙනාට. ඕන්න මම ගන්නම් දැන් මෙහෙම මිතුර 5 දෙනෙක් ඉන්නවා. එහෙනම් 5 දෙනෙක් ඉන්නවා නම් දැන් 5 දෙනාම කඩේට ගිහිල්ලා ගන්නේ මෙයා ගන්නේ මේ 4 දෙනාට. මෙයාත් ගන්න අනිත් 4 දෙනා 5 දෙනාම ගන්න 4 බැගින්. ඉතින් ඒකේ තේරුමත් 5ඊට එකක් අඩු සංඛ්‍යාවෙන් ගුණ කරනවා කියන එක. හැබැයි මේක අවබෝධ කරගත්ත ළමයාට මේක තේරෙනවා ටක් ගන්න. එහෙනම් පුතේ 4 දෙනෙක් නම් හිටියේ 4 දෙනාම කඩේට ගිහිල්ලා ගන්න 3 බැගින්. එතකොට 4 වරක් 3 12. එහෙනම් මිතුරු ඔක්කොම 6 දෙනෙක් නම් 6 දෙනෙක් නම් හිටියේ 6 දෙනාම කඩේට ගිහිල්ලා ගන්න තමන් හැර අනිත් අයට 5 බැගින්. එහෙනම් 6 දෙනාම කඩේට ගිහිල්ලා 5 බැගින්. 6 වරක් 5 30යි. වෙසක් කාඩ් 30යි. මිතුරු ඔක්කොම 10 දෙනෙක් නම් ඉන්නේ.
හැම කෙනාම එකිනෙකාට යවනවා නම් සුබ පැතුමක්. එහෙනම් 10 දෙනාම කඩේට ගිහිල්ලා ගන්නේ 9 බැගින්. 10 වරක් 9 90යි. අන්න ඒ වගේ පුතේ හැම වෙලේම මෙතනදී රටාවක් තියෙනවා. හැබැයි මේක අවබෝධ කරගෙන රටාවට යන්න ඕනේ. හොඳයි. අපි එහෙමනම් බලමු පුතේ ඔයාලට ඊළඟ තියෙන 25 වෙනි ගැටලුව. 25 වෙනි ගැටලුව. පුතාලට ඔය දැන් කියලා දුන්නු ගැටලුව මම උගන්වන දාට කියලා දෙනවා පුතේ. දැන් අපි වෙසක් කාඩ් යනකොට මම ඔයාට වෙසක් කාඩ් එකක් එවුවහම පුතේ ඔයත් මට වෙසක් කාඩ් එකක් එනවා. අපි දෙන්න අතර හුවමාරුව දෙකක් සිද්ධ වෙනවා. මම යාළුවෙකුට දුන්නොත් යාළුවා මට එවනවා. හුවමාරුව දෙකක් වෙනවා. අපි හිතමු දැන් අමුත්ව පිරිසක් එකතු වෙලා දැන් පුතාලා දැකලා තියෙනවනේ ওই විදේශ රටවල් වලින් එන අමුත්ව ඉන්නව නේද? ඒගොල්ලෝ අතට අත දීලානේ තමන් සුබපතන්නේ නේද? හලෝ කියලා අතට අත දෙනවා. එතකොට අතට අත දීම් දෙකක් වෙන්නේ නේ. අපි හිතමු මම දැන් ශ්‍රී ලංකාවේ තානාධිපති කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා ඇමරිකාවේ තානාධිපති කෙනෙක්. එතකොට ඇමරිකාවේ කෙනයි ශ්‍රී ලංකාවේ කෙනයි මුණ ගැහුණාට පස්සේ දෙන්න හලෝ හලෝ කියලා අතට අත දුන්නාට පස්සේ ආයිසරයක් ගිහින් ආයිසරයක් හලෝ හලෝ කියන්නේ නේද? අතට අත දීම් වෙන්නේ එකයි. එතකොට පුතේ මේ වෙසක් සුබ පැතුම් පත්වල කතන්දරයට වඩා හරියටම භාගයක් තමයි අතට අත දීම් වෙන්නේ. එහෙනම් මම නැවත පුතාලට කියනවා අපි හිතමු මෙහෙම. මිතුරු 6 දෙනෙක් එකිනෙකා අතර වෙසක් සුබ පැතුම් පත් යවා ගත්තා නම් පුතේ එතකොට 6 දෙනාම කඩේට ගිහිල්ලා පහ බැගින් ගන්නේ හුවමාරු සුබ පැතුම් පත් ගණන 30යි. හැබැයි මේ කවුරු හරි අමුත්ව 6 දෙනෙක් එකිනෙකා අතර අතට අත දීම් සිදු කළා නම් සුහද හමුවක් වෙලා අතට අත දීම එතකොට අතට අත දීම් සිදු වෙච්ච වාර ගන්න වෙන්නේ පුතේ 6 වරක් 5 30 නෙමෙයි. මෙයා අරයට අත දීලා එයා මෙයාට අත දෙන්නේ. එහෙනම් පුතේ මේක දෙකට බෙදන්න ඕනේ. මේ 30 දෙකට බෙදන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලා ගත්ත 30 දෙකට බෙදපුවාම හරියටම අතට අත දීම් සිදු වෙන්නේ එකෙන් භාගයයි 15යි. අතට අත දීම් සිදු වෙන්නේ භාගයයි 15යි. ඒ නිසා පුතේ අපි ඉස්සරහට වෙනම උගන්වනවා පිළියෙල කිරීම කියලා තියෙනවා පුතේ. අපි ඒ වෑදිත් මේක පුතාලට උගන්වනවා. පිළියෙල කිරීම. මොකද ඕක ශිෂ්‍යත්ව විභාගෙට එහෙම වෙනවා. පිළියෙල කරන්න පුළුවන් ආකාර. ශිෂ්‍යත්ව විභාගේ ආපු ගණන් ඔස්සේම තමයි පුතේ අපි ගැටලු නිර්මාණය කරන්නේ. එතකොට පුතාලට ඕක කියලා දෙන්නවා. හරි. දැන් අපි 24 කතා කළා 25 ගැටලුව බලමු. මොකද්ද පුතාලගේ 25? මිතුරන් කිහිප දෙනෙක් එකිනෙකා අතර වෙසක් සුබ පැතුම්පත් 20ක් හුවමාරු කරගත්ත කණ්ඩායමේ සිට මිතුරන් ගණන කීයද? එහෙනම් පුතේ 20ක් හුවමාරු වුණා නම් කණ්ඩායමේ සිට මිතුරන් ගණන මේ උත්තර තුනෙන් අල්ල ගන්නත් පුළුවන්. 4ද 5ද 6ද. එතකොට බලන්න පුතේ 20 ලැබෙන්නේ 5 වරක් 4න්. අපි හැම වෙලෙම ගන්න ඕනේ එක ළඟ සංඛ්‍යා දෙකකින් ගන්න ඕනේ. 5 වරක් 4න්. එතකොට කවුද මිතුරු ගණන? 5 දෙනාම කඩේට ගිහින් 4 බැගින් අරන් තියෙන. එහෙනම් පුතේ මිතුරන් 5යි. මිතුරන් කීයද? 5යි. මිතුරන් 5යි. දැන් කිව්වොත් වෙසක් සුබ පැතුම් 42ක් හුවමාරුණා කියලා. 42 කියලා කියන්නේ 6 වරක් 7 නෙමෙයි කියන්නේ 7 වරක් 6. එහෙනම් මිතුරු 7 දෙනා. 7 දෙනාම කඩේට ගිහිල්ලා 6 බැගින් ගත්තේ. ඒ වගේ. දැන් පුතාලට ඕක අනිත් පැත්තට මම කියලා දුන්නොත් අපි හිතමුකෝ පුතාලට කියලා දෙන්නම් මෙහෙම. අමුත්ව පිරිසක් මුණ ගැහෙනවා. ඒ සෑම අමුත්වෙක්ම අනෙක් කෙනාට අතට අත දීලා සුබ පැදනවා. අතට අත දීලා සුබ පැදනවා. එතකොට අතට අත දීම් 6ක් සිද්ධ වුණා නම් අතට අත දීම් 6ක් සිද්ධ වුණා නම් එතන හිටපු අමුත්ව ගණන කීයද කියලා ගත්තොත් එතකොට අපි දැනගන්න ඕනේ පුතේ අතට අත දීම් 6ක් වුණා නම් ඒගොල්ලෝ වෙසක් කාඩ් යවා ගත්තා නම් 6 වරක් දෙක කීයද? වෙසක් කාඩ් 12ක් එකිනෙකා අතර යවනවා. එහෙනම් පුතේ දැන් 6 අමුත්ව අතට අත දීම් 6ක් සිද්ධ වුණා කියලා කියන්නේ ඒගොල්ලෝ අර වෙසක් සුබ පැතුම්පත් යවා ගත්තා නම් එහෙම මොකද වෙන්නේ? 12ක් වෙනවා. මම කියන්නේ ඒකෙන් භාගය කියලා. 12ක් නම් මේක තියෙන්නේ පුතේ 4 දෙනා 3 බැගින්. එහෙනම් පුතේ අනිවාර්යෙන් අමුත්ව 4 දෙනෙක් ඉඳලා තියෙනවා. අමුත්ව 4 දෙනෙක් හිටියනම් තමයි පුතේ 6ක් අතට අත දීම් සිද්ධ වෙන්නේ. හරි. ඔයාලට මේව රූපය ඇඳලා පස්සේ මම කියලා දෙන්නම් පුතේ. දැන් අපිට යන්න ඕනේ මේ ගැටලු කිහිපයක් පුතාලට පැහැදිලි කරන එක විතරයි. එහෙනම් පුතේ අපි මේකෙත් උත්තරේ ගත්තා මිතුරෝ 5 දෙනයි. හරි. එහෙනම් පුතාලට අද මම දැනට සාකච්ඡා කරන අවසන් ගණන් දෙක තමයි ඔයාලට අපි සාමාන්‍ය විදියට පුතේ එදිනදා ජීවිතයේදී අපි දවස්
හඳුන්වන ආකාර කීපයක් තියෙනවානේ. අද කියන එක අපි නිතරම කියනව නේද? අද අපි ඕන වැඩක් කරන වර්තමානයේ අද. අද කියලා කියනවා වර්තමානට යන්නේ නේද? අද දවසේ අද. එතකොට අද දවසට සතියේ දවස් 7ක් තියෙනවනේ. එහෙනම් පොතේ අදින් ඉදිරියට දින 3කොත් ආපස්සට දින 3කොත් අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ කතා කරනවා. අදට පස්සේ හෙට. ඉතින් මම පුතාලගෙන් අහන සමාලා නේද? හෙට ඉස්කෝලේ යනවද පුතේ? හෙට මොකද කරන්නේ? හෙට ට්‍රිප් එක යන්න එනවද? හෙටට පස්සේ කියනවා අනිද්දා. ඔතෙන් දැනගල් දැනගත්තාම ඇති. එතනිනුත් එහාට කියනවා පුතේ ඉන්න අනිද්දා. නේද? එතකොට අද හෙට අනිද්දා ඉන්න අනිද්දා. එතකොට ආපස්සට එනකොට පුතේ කියනවා කොහොමද? අදට කලින් අපි දන්නවා නිතරම කියනවා නේද? ඊයට කලින් පෙරේදා. ඊටත් කලින් කියනවා පළමුදා කියලා කියන්නේ මේ සතිය. එතකොට දවස් 7 පළවෙනි දවස වගේ නේද? අද පළවෙනි දවස. එහෙනම් අදට කලින් ඊයේ පෙරේදා පළමුදා අද හෙට අනිද්දා ඉන් අනිද්දා. හරි. ඒ නිසා පුතේ මෙච්චර දුර ගොඩක් වෙලාවට විභාගවලදී අහලා නැහැ. මේ ඉන් අනිද්දා පළමුදා කියන පැත්තෙන් අහලා නැහැ. හැබැයි පුතේ මේ හෙට අනිද්දා ඊයේ පෙරේදා කියන වචන නිතරම ගැටලුවට දෙනවා. එහෙනම් අපි දැන් බලමු ওই ගැටලුවකත් රූප සටහනක් මගින් විසඳන ආකාරය. මේ බලන්න පුතේ 26 වෙනි ගැටලුව. හෙට සඳුදාය පෙරේදා මේ 3 වෙනිදා නම් ලබන බදාදාට යෙදෙන දිනය කුමක්ද? එතකොට අපි මේකේ පටන් ගන්නවා ඉස්සෙල්ලාම අද කියලා ලියලා. මොකද පුතේ අද දවස අනුව තමයි ඊතුරු දවස් නම් කරන්නේ. අද. හෙට සඳුදා. එහෙනම් අද ලියලා හෙට ලියනවා. හෙට යටින් දානවා සඳුදා. දැන් පුතේ හෙට සඳුදා නම් අද වෙන්න ඕනේ සඳුදාට කලින් එහෙනම් අද ඉරිදානේ. මොන දැන් තොරතුරු ටික ටික පුරව ගන්නවා. හෙට සඳුදා නම් අද ඉරිදා. ඊළඟට මොකද්ද බලන්න? පෙරේදා මෙයි 3. එහෙනම් පුතේ පෙරේදා කියලා කියන්නේ අදට කලින් ඊයට කලින් පෙරේදා. පෙරේදා මෙයි 3. මම ඒක පුතේ උඩින් ලියන්නම් ඕන. දිනේ යටින් දවසේ යටින් දිනේ උඩින් දාමු 3. එහෙනම් පෙරේදා මෙයි 3. එහෙනම් පෙරේදා මෙයි 3 නම් ඊයේ මෙයි 4, අද මෙයි 5, හෙට මෙයි 6. ඔන්නෝම තමයි යන්නේ. අපි එතකොට මේ පටන් ගත්ත තැනින් ඉදිරියට ආපස්සට පුරව ගන්නවා. දැන් අහනවා ලබන බදාදාට යෙදෙන දිනය. ලබන බදාදා. එහෙනම් පුතේ ලබන බදාදා කියන්නේ ඉස්සරහට. පසුගිය බදාදා කියන්නේ ආපස්සට. ලබන බදාදා කියන්නේ ඉදිරියට. එහෙනම් පසුගිය බදාදාට යෙදිච්ච දිනේ නෙමෙයි ලබන බදාදාට යමු. ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා. එතකොට පුතේ මොකද්ද දිනය? අද 5 නම් හෙට නේද? සමුදා 6 අඟහරුවාදා 7 බදාදා 8. එහෙනම් මෙන්න උත්තරේ. ලබන බදාදාට යෙදෙන දිනය 8. එහෙනම් උත්තරේ තමයි පුතේ 8 වෙනිදා. දෙවැනි පිළිතුර 8 වෙනිදා. ගැටලු කියන්නේ පුතේ හද පුහුණුව ලබ යන්න ඕනේ. ඉතින් පුතාලට ඉස්සරහට ප්‍රශ්න පත්‍රවලදී ලොකු ලකුණකට එන්න බෑ එකපාරම. ගැටලු වලින් අපි ප්‍රශ්න පත්‍ර දුන්නාම වරදිනවා. හැබැයි අපි කරන්නේ දවසට ගණන් 40 සාකච්ඡා කරනවා ගැටලු එහෙම. එතකොට පුතාලට මේ වැරදි නිවැරදි කර ඉදිරියට යන්න පුළුවන්. හොඳට උවමනාවෙන් ගියොත්. මේවා හදන විදිය පුරුදු වෙන්න පුතේ හැම වෙලෙම අද ලකුණු කරලා තමයි සටහන දාගන්නේ. බලන්න ඊයේ බදාදාය පසුගිය ඉරිදාත් අනිද්දාත් අතර දින ගණන කීයද? එහෙනම් ඕකෙත් පුතේ ඊයේ කිව්වට පටන් ගන්න ඕනේ අද. ඊයේ බදාදා. එහෙනම් අදට කලින් දවස ඊයේ බදාදා. ඔන්න ලකුණු කළා ඊයේ බදාදා. ඊයේ බදාදා නම් ඉතින් අද බ්‍රහස්පතින්දානේ. දැන් පුතේ මේ වගේ ගානකින් ගැටලු ඉගෙන ගනිද්දී අනිවාර්යෙන් එකිනෙකට වෙනස් ගණන් 10ක්වත් හදන්න ඕනේ පුතේ. නැත්නම් මේ දෙකකින් අල්ලගන්න ටිකක් අමාරුයි. ඊයේ බදාදා. එහෙනම් ඊයේ බදාදා නම් අද බ්‍රහස්පතින්දා. පසුගිය ඉරිදාත් අනිද්දාත් අතර දින ගණන. එහෙනම් පුතේ අනිද්දාටත් යමුකෝ. අද හෙට අනිද්දා. බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා. ඔන්න අපි දැන් එහෙනම් බලමු පසුගිය ඉරිදාත් අනිද්දාත් අතර. දැන් පසුගිය ඉරිදාට එන්න වෙනවා පුතේ රිවර්ස් එකට. බදාදාට කලින් අඟහරුවාදට කලින් සඳුදාට කලින් ඉරිදා. මෙන්න පසුගිය ඉරිදා.
අනිද්දා කියන්නේ සෙනසුරාදා. මොකද ඊයේ බදාදා නම් අද බ්‍රහස්පති නම් හෙට සිකුරාදා අනිද්දා සෙනසුරාදා. එහෙනම් පුතේ මෙන්න මේ දෙක අතර දින ගන්න අහන්නේ. පසුගිය ඉරිදාත් අනිද්දාත් අතර දින ගන්න කිව්වහම පුතේ අතර කිව්වහම මේ දෙන්න ගන්න එපා. මේ දෙන්න ගන්න එපා. අතර 1 2 3 4 5. එහෙනම් උත්තරේ 5යි. අතර දින 5යි. පළවෙනි උත්තරයයි හරි පුතේ 5. දෙවෙනි උත්තරේ 6 ඊළඟ උත්තරේ 7. දැන් මට අද දවසේ පුතාලට පැහැදිලි කරන්න ඕන පුතේ මේවට අපි කියනවා රූප සටහන්. දැන් ගානේ කියවලා ඉවර වෙච්ච ගමන්ම මම බෙදුවේ ගුණකලේ අඩු කරලා උත්තරයක් ගත්තේ නැහැ. මේ පුතේ ගොඩ නැගීම. තොරතුරු ටික අපි කියනවා මේක තොරතුරු ටික හරියට තොරතුරු sannivedanaya කරගත්තා. එහෙම නැත්නම් තොරතුරු ටික හරියට ඉදිරිපත් කරගත්තා. මේ කියන කාරණාවට අදාළ තොරතුරු ටික දක්වන එකට තමයි කියන්නේ පුතේ රූප සටහන. මෙන්න රූප සටහන. මේ රූප සටහනකින් තමයි පුතේ උත්තරේ ගන්න ලේසි. උත්තරේ ගන්න ලේසි. ඒ නිසා අපි ගණිත විෂයේ තව ඉදිරියට බොහෝ ගැටලු දෙනවා. අද මම ගැටලු 27යි පුතාලට කතා කරේ. අපි ඉදිරියට පුතාලට මේ ගැටලු මේ විදිහටත් අපි හඳුන්ලා දීම කරන හැබැයි පුතේ මේක ඔයාලට වටින්නේ මේ ගැටලු ටික ඉගෙන ගත්තට පස්සේ කරන සම්මන්ත්‍රණය තමයි ඔයාලට ඔක්කොම මතක් වෙන්නේ. ඕක මේ ගැටලු රටාවනේ මේ රටා. එහෙනම් ඉස්සෙල්ලා අපි ගැටලු රටාව ටික ඉගෙන ගමු. මම පුතාලට මේ මාසය ඇතුළත ලබන සතියේ මේ ඉතුරු ගණන් ටික ඔක්කොම ගණන් 56ක් තියෙනවා. ඒ ටික කියලා දෙන්නම්. එතකොට මේක පුතාලට නැවත නැවත බලන්න පුළුවන් වෙන්න තමයි මම මේ වීඩියෝ එක හරි ගස්සලා දාන්නේ. ඒ වුණාට පුතේ මෙතනින් ඉගෙන ගන්න බෑ ඔක්කොම. පුතාලා වෙනම සම්බන්ධ වුණාම තමයි අපේ පන්තියේ මේවා උගන්වන්නේ. ඒ නිසා ඉස්සරහට පුතාලට දැන් අපි මූලික දේ පුතාලගේ 4 වසරේ පෙළ පොත සම්පූර්ණයෙන්ම පාඩම් නිමා කරලා තියෙන්නේ. හැබැයි ඒවා 5 වසර මට්ටමට මිල්පත් පාඩම් 5 වසර මට්ටමට කියලා දුන්නා. ඊළඟට ඔය මිනුම් ගණනය කිරීම 5 වසරේ මට්ටමට දැන් උගන්වලා තියෙනවා. ඒ නිසා අපිට ටිකක් වැඩිපුර ගැටලු වලට යන්න පුළුවන්. 5 පාඩම් ටික අපි ලස්සනට අගෝස්තු වලින් පස්සේ පටන් ගන්නවා. එතකල් අපි ගණිත ගැටලු ටික හොඳට පුරුදු පුහුණු වෙනවා. ඒ නිසා මම මේක YouTube එකේ දානවා දරුවනේ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න නැවත. එතකොට අපේ වෙබ්සයිට් එක හරහා මේ ටික විකාශනය කරා නම් සමහර දරුවන්ට මොකද අපි ඒව පාඩම් අයින් කරනවානේ. මාසයක් ඇතුළත දැන් මාසෙම පාඩම් ටික විකාශනය වෙනවා. මේ මාසේ පාඩම් ටික මේ මාසේ 31 වෙනකල් පුතාලට බලන්න පුළුවන්. ඊළඟට අපි කරන්නේ ඒක අයින් කරනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මග ඇරෙනවා. ඒ නිසා පුතේ ඔයාලා හැම කෙනෙක්ම දැන් මේක අපේ පන්තියට සම්බන්ධ වෙන දරුවෝ 0.76යි 34යි 69යි 310 තමයි අපේ WhatsApp නම්බර එක. මෙන්න මේ හරහා ඔයගොල්ලන්ට අවශ්‍ය තොරතුරු දැනගන්න පුළුවන් පන්තියට සම්බන්ධ වෙනවා නම් පුතේ. ඒ නිසා අපේ පන්තිවල දරුවෝ ඉන්නවා සමහරට මේ කොරෝනා වසංගතයත් එක්ක හරියටම අපිත් එක්ක සම්බන්ධ නොවෙච්ච දරුවෝ පන්ති පටන් ගත්තට පස්සේ ආයෙ ඔන්න හොෝගාලා එන්න ගන්නවා. හැබැයි පුතේ ඒකට අපි ගොඩාක් දුර ගිහිල්ලා ඉවරයි. මේ දවස් ටිකේ උපරිම ගණිත ගැටලු ප්‍රමාණයක් අපි කරනවා. ඒ නිසා පුතාලට සම්බන්ධ වෙන්න ඕන දරුවෝ ඉන්නවනම් තාමත් අපේ පන්තිවලට සම්බන්ධ නොවෙච්ච දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ සම්බන්ධ වෙන්න. එතකොට පුතේ අපි විශාල වැඩ ප්‍රමාණයක් කරනවා. මාසිකව යන ඇගීම දෙන්නේ ඇගීම් පොතක්. මොකද හේතුව එතකොට මේකේ සම්පූර්ණ විස්තරය තියෙනවා. සති 4 ඇගීම් වල ලකුණු දාන්න තියෙනවා. පුතාලගේ ග්‍රේඩ් එක නම්බර එක බාකෝඩ් එක දැන් ඕගොල්ලන්ට පන්තියෙන් දෙන අංකයකුත් තියෙනවා පුතේ. ඒ පන්තියෙන් දෙන අංකයකුත් තියෙනවා. රෙජිස්ටර් අංකේ වෙනම බාකෝඩ් නම්බර එකක් තියෙනවා. අපේ වෙබ්සයිට් එකේ ඕගොල්ලෝ ලොග්ගෙන. නම දෙමව්පිය අස්සන දාලා දෙන්න ඕනේ. එතකොට මේ වගේ මේ 3 වසරට පුතාලට 4 වසරටත් මේ වගේ පොතක් එනවා. ප්‍රශ්න පත්‍ර පොතක්. දැනට අපේ පිට කවර මුද්‍රණය ඉවර වෙච්ච නිසා තමයි අපි දැනට මේ తాවකාලිකව මේ විදිහට පුතාලට පිට කවරයක් දාලා දෙන්නේ. එතකොට මේ ගැටලු ටික මේ මාසෙට විශාල ගැටලු ප්‍රමාණයක් පුතේ ඔයගොල්ලන්ට අපි මේ මාසෙක පටන් ගන්නවා. ඒ නිසා මේ මාසෙ නෙමෙයි ලබන මාසෙ නිබන්ධනේ මේ ටිකේ තියෙන්නේ. උවමනාවෙන් වැඩ කරන්න. නැත්නම් අන්තිමට ගණිතය අමාරු වෙයි. අමාරු නොවෙන්න නම් පුතාලා හොඳට උවමනාවෙන් මේ වැඩ ටික පුරුදු වෙන්න අම්මලා තාත්තලා එක හොඳට මේ ගණිත ගැටලු සාකච්ඡා කරන්න දෙන අභ්‍යාස කරන්න. පැහැර නොහැර වැඩ කරන්න පුතාලා ඉහළින්ම ශිෂ්‍යත්වයේ පාස් වෙයි. හරි. අදට එහෙමනම් පුතේ ඉස්සරගේ පන්තිය මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන් පුතේ. ඔන්න